හොඳයි එහෙනම් අපි අද දවසේදී මහා පුන්නම සූත්‍රය කතා කරා. ඒකෙදි මම ගොඩාක් ඉස්මතු කරලා පෙන්නුවේ කුමක් කියලාද හිතෙන්නේ. ඒ කියන්නේ මම අහන්නේ මෙහෙම කතාවක්. දැන් දවස් දෙකේ වැඩසටහනක් හැටියට මම එක පිළිවෙලකට දේශනා ටිකක් කරන්න අදහස් කරේ. එතකොට මූලිකව පුන්නමා සූත්‍රයෙන් ඉදිරිපත් කරේ සක්කාය ගැන නෙමෙයි. සක්කාය දිට්ඨිය ගැනත් නෙමෙයි. කුමක් වගේ කියලාද හිතෙන්නේ? ධර්මය දිහා බලන ආකාරය. මොකද හේතුව අපි ඉගෙන ගන්න ගොඩාක් දේවල් ඔස්සේ අපට ධර්මයට යන්න බැරි වෙලා තියෙනවා. එතකොට අපි හැදෙන්නට ඕනේ මේ මම කලින් කිව්වේ මාව පේනවා කියන කාරණාව පිළිබඳව විග්‍රහය වගේ පංච උපාස්කන්ධය කියන කාරණාව පිළිබඳවත් අපට අර්ථාන්විත වෙන්නට ඕනේ. ඉතින් ඒ සඳහා මේක හිතන්න යමක් තියෙන්නේ කියන කාරණාව තමයි ගොඩාක් ඉස්මතු කරලා පෙන්වන්නේ. එතකොට විමුක්තිකාමී සමාජයක තියෙන දැන් මම හිතන්නේ අපි අක්කන සූත්‍රයේදී කතා කරා අක්කන සූත්‍රයේ තියෙන එකම කන සම්පත්තිය මොකද්ද? මජ්ක්‍ධිමා ජනපදයේ ප්‍රඥාවන්තයෙක් පහළ වෙලා බුදුරන් වහන්සේගේ ධර්මයේ හම්බ වීම කියන එක. ඒතර මජ්ක්‍ධිමා ජනපදයේ තියෙන කාරණාව අපි තුල ඇති වුණොත් තමයි ඒකෝ කන සම්පත්තිය කියන කාරණාව උදා කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නැත්තම් ඒක හැකියාව ලැබෙන්නේ නැහැ. දැන් අපට මජ්ක්‍ධිමා ජනපදයේ තියෙන ගතිය යන්න ඇති වෙන්නට නම් ඒ විවහාර කරපු විදිහ එක්කනේ අපි ඉගෙන ගන්න ඕනේ. ඇයි මජ්ක්‍ධිමා ජනපදයේ කියන කාරණාව මේකේ ගොඩක් අර්ථාන්විත වුනේ. එකක් බුදුරණවහන්සේ උපදින්නේ මජ්ක්‍ධිම ජනපදයේ. විමුක්තිකාමී නිසා. මජ්ක්‍ධිම ජනපදයේ විවහාර කරන භාෂාවකින් ඒ ස්වභාවය එක්ක තමයි බුදුරණවහන්සේ ධර්මයේ දේශනා කළේ. කළේ. අනාගතයේ අයට එතකොට ධර්මය කරා යමු වීම සඳහා ඔය ගති ලක්ෂණ ටික නැති වුණොත් ඒ විවහාර කරපු භාෂාවෙන් පෙන්නපු කාරණා ඉගෙන ගන්න පුළුවන් නේද? බැරි වෙනවා. දැන් උදේ කියපු කරුණ තුල ගොඩාක් මම ප්‍රකට කරලා පෙන්නුවේ මේ ධර්මය කියන කාරණාව අර්ථාන්විතව ඉගෙන ගන්න ඒ විවහාරය කියන කාරණාවට යමු වෙන්න මෙන්න මේ කරුණ අපි කොච්චර නිවැරදිව ඉගෙන ගන්න ඕනද කියලා. එතකොට මේ සමාජයේ තියෙන තව ගතියක් තමයි මොකද්ද? ඒ කියන්නේ මේ විවහාරය සහ සත්‍යවාදී බව අනිත් එක තමයි විමුක්තිකාමීත්වයනේ. එතකොට විමුක්තියක් තමයි යාලා හොයන්නේ. මෙන්න මේ සියලු පරිසරයන් ඇතිතන ප්‍රඥාවන්තයෙක් ඉන්නකොට ඒ කෙනාට සත්‍ය ධර්මය හේදි තමයි ශන සම්පත්තිය උදා වෙන්නේ. එහෙනම් මේ විමුක්තිකාමීත්වය කියන කාරණාවත් අපේ ජීවිතය තුළ අර්ථාන්විත වෙන්නට ඕනේ. එහෙනම් විමුක්තිය කියන කාරණාව මම ළඟදිත් පැහැදිලි කරා අනුපිළිවෙල කතාව කතා කරන තැනදී දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවා, නෙක්ඛම්මං ආනිසංසං, ඕකාරං සංකිලේශං කියලා විග්‍රහයක් තියෙනවානේ. දැන් අපි මේ විග්‍රහය වචන හැටියට කරන්න පුළුවන් නේ. අර්ථාන්විතව ගත්තොත් මම එක පැහැදිලි කරා නෙක්ඛම්ම ආනිසංස කියන කොට නෙක්ඛම්මේ ආනිසංස බව අතීතයේ තිබුණා. අනාගතේ මෙහෙම කරොත් තියේවි. ඒකද තිබිය යුත්තේ. නැත්තම් මේ කරුණ එක්ක කර්මන්නේ මෘදු විනීවරණ හිතක් බවට පත් වෙන්න නෙක්ඛම්මේ ආනිසංස බවක් ජීවිතයේ අත්විඳින එකද.
නෙක්ඛම්ම ආනිසංස බවක් ජීවිතේ අත්විඳින්නට ඕන. ඒ කියන්නේ ප්‍රායෝගිකව ඒක දැන් දෙන්නට ඕන. දැන් නෙක්ඛම්ම ආනිසංස බවක් අත්විඳින්න අපට තියෙනවා. දැන් අපට ලෝකෙ මට්ටමින් ගත්තොත් භෞතික දේවල්. අපි ගත්තොත් ගිහි ගෙදර. ඊළඟට ඔය ඇත්ත ගත්තොත් දන් දෙන ඒව සහ තමන්ගේ ධනය. ඒව නෙමෙයි. ඒවා සාමාන්‍ය සරල දෙයක්. මොකද ඒක අපි ගොරෝසු නැත හරින්නේ. ඒකෙත් මානසික බන්ධනය අතහරිනවා. සැබෑම මානසික අතහැරීම කියන්නේ තමන්ට තමන්ගේ බවක් එක්ක සංකල්පයක් එක්ක කොටු වෙලා ඉන්න ගතිය ඉක්මන බවක් ජීවිතයේ දෙනවා නම් නෙක්ඛම් යානිසංසේ භුක්ති විඳීම නේද? සත්‍යවාදී කෙනාගේ ලක්ෂණය ඔක නෙමෙයිද? දැන් සත්‍යවාදී කෙනාගේ ලක්ෂණේ අර්ථානිත භාවය නෙමෙයිද අනුපිල්ල කතාව තුළින් ඉස්මතු කරලා අරන් තියෙන්නේ. ඒ කාරණා ඔන්න ඔය කාරණාව අත්විඳින ගතිය. දැන් නෛෂ්ක්‍රම්‍ය අනිසංස බව ලේබල් නෙමෙයි භුක්ති විඳීම. භුක්ති විඳිනවා කියලා කියන්නේ ඉක්මීමක් භුක්ති විඳිනවා කියන එක නේද? නෛෂ්ක්‍රම්‍ය කියන්නේ ඉක්මීමක්නේ. එහෙනම් läග ගැනීමක් ඉන්නේ නැහැ කියන එක. ඉක්මීමක් අනුසස්ක්‍රියට දකින්නවා කියන්නේ. ඒතර ඉක්මීමක් අනුසස්ක්‍රියට දකින්න නම් දැන් අපේ ජීවිතයේ යෙදීම එහෙනම් සත්‍යවාදී නම් ඉදමව සත්‍යං කියලා läග ගන්න බැරි වෙලා. දැන් හිත මෘදු කර්මන්නේ නොවේද එතකොට? හිත මෘදුයි කර්මන්නේ. ඔන්න ඔතෙන්ද සාමුක්ඛංශික දේශනාව ඇහෙනකොට ඊතර වෙනවා. එතකොට එහෙනම් විමුක්තිකාමී ස්වභාවය කියන්නේ ඕක තමයි අර්ථාන්විතව. හැබැයි අර්ථාන්විතවම සම්පූර්ණ සිදු නොවුණා. ඒ සමාජයේ තියෙන විමුක්තියක් හොයන එකනේ. ඒ විමුක්තියක් හොයලා විමුක්තියටපත් වෙච්ච උත්තම කෙනෙක් ඉන්නවනේ. විමුක්තියක් හොයලා විමුක්තියටපත් වෙච්ච උත්තම කෙනෙක් ඉන්නවා මේ ඕනම ශාසනයක. ඒ කෙනාට අපේ ශාසනය කියනවා කවුරු කියලාද? රහතන් වහන්සේ කියලා. ඒ කියන්නේ නිවීම කියන දේනේ සම්පූර්ණයේ උත්තමත්වය කියන්නේ. එතකොට අනිත් ශාසන තුලත් රහතන් වහන්සේලාත් ඉන්නවා. උත්තමත්වය කියන කාරණාවේදී. යාළගේ විවහාරය එක දැන් අර කවුද තුන්බැජටිලියන්ගේ අචේල කස්සප මේ එයා කියනවන්නේ අධික යා උරුවෙල කාශ්‍යප මම රහත් කියන කාරණාව. ශ්‍රමණයන්ට ඔච්චර 이르දි වෙන්නවත් මම තමයි රහත්. එතකොට කියන්නේ අරහත්වයේ කියන කාරණාව පිළිබඳව පවා සමාජයේ කියන උත්තම පුරුෂත්වයේ පිළිබඳව දන්නවා. ඒ උත්තම පුරුෂයාට මොකද වෙන්නේ? එක්ක මරණින් මත්තේ උපදිනවා. එක්ක මරණින් මත්තේ උපදින්නේ නැහැ. එක්ක උපදිනවා ඒකාන්ත ආත්මයකට යන්න. නැත්නම් මරණින් මත්තේ උපදින්නේ නැහැ. එහෙම නැත්නම් මරණින් මත්තේ ඒ උත්තම පුරුෂයා උපදිනවයි නැයි. උපදින්නත් පුළුවන් නැත් පුළුවන් කියන කාරණාව එක්ක. එහෙම නැත්නම් උපදිනවා කියලා කියන්නත් බෑ. ඒක වැරදි. නෑ කියලා කියන්නත් බෑ. දැන් මේ ඔක්කොම ඉන්න රහතන් වහන්සේ එක්කනේ. දැන් ඔබෙන් කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත් කටපාඩම් කරන්නේ නැතුව උත්තර දෙද්දී රහතන් වහන්සේ උත්තම පුරුෂයා මරණින් මත්තේ මොකද වෙන්නේ කියන කාරණාව අහුවොත් මොන වගේ උත්තරයක් දෙවිද? ඔව් එක්ක නෑ කියනවනේ. තවත් එහාට ගියොත් මෙන්න මේ හේතු නිසා මේකට උපදිනවා කියලා කියන්න බෑ. මේ හේතු නිසා මේක උපදිනවා කියන්නත් බෑ. උපදින්නේ නෑ කියන්නත් බෑ. ඔය හතරෙන් තොරව රහතන් වහන්සේ ගැන කතා කළ හැකිද? කතා කරන්න බෑ. එහෙනම් රහතන් වහන්සේ ගැන ඔය හතරෙන් කතා කරන්නත් බැයි නම් රහතන් වහන්සේ ගැන අර්ථාන්විත භාවයක් සිදුවීම විනා විග්‍රහයක් දිය හැකිද? විග්‍රහයක් දෙන්න බෑ. ඉතින් එහෙනම් අපි එච්චර විග්‍රහයක් දී ගන්න බැරි ස්වභාවයක් පිළිබඳව සත්‍යවාදී වෙන්න නැතුව ජීවිතේ රහත් වෙන්න හිතන්නේ කවුද? දැන් කාටද රහත් වෙන්න ඕනේ? හරි ප්‍රශ්නයක් නෙමෙයිද ඒක? අර්ථාන්විත භාවයක් දී ගන්නත් බැරිකම තියෙද්දි
එතරම් සත්‍යවාදීද බලන්න. එතරම් සත්‍යවාදී නෑ. සත්‍යවාදී නම් සත්‍යටම ගරු කරන්න ඕනේ හැම වෙලෙම. එතකොට එහෙනම් අපට තියෙන සත්‍යට අනුගත වෙන්න මිසක් සත්‍යට අනුගත වුණොත් රහතන් වහන්සේ ඉන්නවද නැද්ද කියන කාරණාවේ කතාව එදෙන්නේ නැහැ. ඉතින් සමාජය තුළදී ඔක නෙමේ විමුක්ති ස්වභාවයක් එක්ක යන්නේ. ඒතර විමුක්ති ස්වභාවයක් එක්ක යනකොට යාලා විමුක්තිය භුක්ති විඳිනවා. එවැනි භුක්ති විඳීමක්ම තමයි ඉන්න රහතන් වහන්සේට තියෙන්නේ. එතනින් එහා දෙයක් නැහැ. මොකද ඉන්නවා බව ලැබුණාට පස්සේ එතකොට ඒ කාරණාව අර්ථාන්විතව කතා කරන්න යනකොට උත්තම පුරුෂයාට මොකද වෙන්නේ කියලා එතනදී නිරුත්තර වෙන එකයි වෙන්නේ. ඒක ඒවට කියනවා මොන ප්‍රශ්න කියලාද? අව්‍යාකෘත ප්‍රශ්න. දැන් වෙන ශාසනයක කෙනෙකුට අව්‍යාකෘත ප්‍රශ්නයක් එනවද? නැහැ. උද්දකරාම් පුත්ත මරණින් මත්තේ කොහෙද යයි උත්තම පුරුෂයන්නේ? මරණින් මත්තේ උපදිනවා. උපදින්නේ නැද්ද? උපදිනවා. නේව සංඤී නාසඤ්ඤීතන ලෝකේ උපදිනවා. ආලාරකාරාම උත්තම පුරුෂයන්නේ කොහෙද උපදින්නේ? අකින්චඤ්ඤායතන ලෝකේ උපදිනවා. මරණින් මත්තේ උපදිනවා. රහතන් වහන්සේ ලෝකෙ මිදී. දැන් ලෝකෙ මිදී රහතන් වහන්සේ තේරුම් ගන්න බෑ. නමුත් යමෙකුට කියන්න වෙනවනේ. දැන් ප්‍රශ්නේ අහන්නේ හිතන කෙනෙක් නම් එයාට කතා කරද්දී ප්‍රතිපද අනුගත වුණාට පස්සේ ප්‍රශ්නේ එනවද? ප්‍රශ්නේ එන්නේ නැහැ. හිතන කෙනෙක් නෙවෙයි නම් යථාර්ථවාදී බව නොහිතන කෙනෙකුට කතා කරන්න කියලා දෙන්න විදිහක් නැහැ. ඒකට කියන්න තියෙන්නේ අව්‍යාකෘතයි කියන එක විතරයි. උත්තර දෙන්න බෑ. යථාර්ථවාදී නම් එයාට ඒ ස්වභාවය සඳහා අනුගත වීම සඳහා ප්‍රශ්නය ඉස්මතු නොවන විදිහට කතා කරන්න පුළුවන්. එයා අන්න මාර්ගයට යනවා. එයාට ප්‍රශ්නේ ඉන්නේ නැහැ. දැන් අපි දුන්න සෝතපන්න කෙනෙක්, දහමට ආව කෙනෙක්, රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවද කියන ප්‍රශ්නයක් අහලකවත් ඇයිද? කාටද රහතන් වහන්සේ ඉන්නේ? රහතන් වහන්සේ ඉන්නේ මට නම් සක්කාය දිට්ඨිය ඉක්මවච්ච තැනදී ඒ ඉන්න රහතන් වහන්සේ ලැබෙන එක ඉදමේ සත්‍යං කියන පැත්තට යනවද? ඒ කතාව යන්නේ නැහැ. එහෙනම් මරණින් මත්තේ මොකද වෙන්නේ කියලා ඇහුවොත් ඒ කතාව එයාට අදාළ නැහැ. ප්‍රශ්නේ එයාට එන්නේ නැහැ. රහතන් වහන්සේ ඉන්න රහතන් වහන්සේ පිළිබඳව ජීවනචර්යාවේ හෝ ඉන්න සේකේ පිළිබඳව ජීවනචර්යාව පිළිබඳ අංශු මාත්‍ර කෙස් ගහක තරම් ප්‍රශ්නයක් එන්නේ නැහැ. කාටද? සේකේකට. කනවද බොනවද වළඳනවද බෙහෙත් විදිනවද බෙහෙත් බොනවද අසනීප වෙනවද අසනීප වෙන්නේ නැද්ද ඊළඟට ලෙඩ වුණාට පස්සේ මොකද වෙන්නේ දැන් ඊළඟට කය ලෙඩ වෙනවා ජීවත් වෙද්දී කෙලෙස් නැද්ද තණ්හා ඒ ප්‍රශ්න පිළිබඳව අහලකටවත් එන්නේ නැහැ. ඒ සක්කාය දිට්ඨිය ඉක්මලානේ. සක්කාය දිට්ඨිය ඇති තැනදී විචක්ෂණේ නැති තැනදී මොකද වෙන්නේ? ඉන්න රහතන් වහන්සේ ගැන විවිධාකාර ප්‍රශ්න එනවා. එහෙම තමයි සමාජයේ තිබුණ. සමාජයේ සාධාරණ නැද්ද? සමාජයේ සාධාරණයි. ප්‍රශ්න තියෙනවා. ඉතින් බුදුරණවහන්සේ උත්තර දෙන්නේ නැහැ. එච්චරයි. නිරුත්තරයි. අව්‍යාකෘතයිනේ. දැන් අව්‍යාකෘත එක විස්තර කරන්න එහෙනම් අව්‍යාකෘත කියලා කියන්න ඕනේ නැහැ. අද සමාජයේ අපි ගත්තොත් අව්‍යාකෘත කියන වචනේ තේරුමවත් දන්නේ නැතුව අව්‍යාකෘත ගැන විග්‍රහ කරනවා. කොහොමද වෙන්නේ? අව්‍යාකෘත කියන වචනේ තේරුමවත් දන්නේ නැතුව අව්‍යාකෘත විග්‍රහ කරන්නේ. අව්‍යාකෘත කියන්නේ ව්‍යාකෘත නැහැ. විග්‍රහ කරන්න බෑ. විග්‍රහ කරන්න බෑ කියන එක විග්‍රහ කරනවා. අව්‍යාකෘත පටිසමුප්පාදකුත් තියෙනවලු. දැන් මේක කොහොමද සම්බන්ධ නේද? විග්‍රහ කරන්න බැරි එක මෙහෙම හේකුත් තියෙනවා. එහෙනම් අපි තේරුම් ගන්නට ඕනේ මේ රහතන් වහන්සේ කියන කාරණාව පිළිබඳව තේරුම් ගැනීම සඳහා තවත් විස්තර තේරුම් ගැනීම සඳහා මම ඔබට දැන් අනුරාධ සූත්‍රය සහ යමක සූත්‍රය අසුරු කරගෙන කරුණු ටිකක් පැහැදිලි කරන්නම්. සැබෑම විමුක්තිකාමී සමාජයේ තුල උත්තම පුරුෂයා පිළිබඳව කතා කරන්න ඕන තියෙද්දී එයා ධර්මපරියායක කතා කරනකොට එතන ප්‍රතිපදාවක් හැම වෙලෙම සිහිය තියාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකද්ද? මග්ගඤ්ඤෝ මාර්ගයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කරුණු නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඉන්න läගගෙන බැහැගෙන කලපදියම් වෙන්න එක නෙවෙයි.
මග්ගඤ්ඤු මග්ගවිදු මග්ගකෝවිදු මාර්ගයක් දේශනා කරේ. අපට අමතක වෙනවා මාර්ගයක් කියන එක. අපි හැම වෙලේම මොකද්ද බලන්නේ? පළපතියෙන් ගින්ජහනවා. කවුරු හරි ඉන්නවද මහා මාර්ගයේ? එයක් හදාගෙන ඉන්න කැමති? එහෙනම් මොලේ අමාරුවන්නේ නේ. එතකොට කවුරු හරි ඉන්නවනම් මෙන්න මේ ධර්මපරියායක් ඉදිරිපත් කරන තැනදී ඉදමේව සත්‍යං කියලා läග ගන්න. ඒ අමාරුවම තමයි. ඇයි මෙතන මාර්ගයක් පෙන්වන තැනදී läගගෙන ඉන්න හදනවා. ඉස්සලම් බලමුකෝ අනුරාධ සූත්‍රයේ ඒ සමාජයේ තිබිච්ච ගතියත් එක්ක ඒවම් මේ සතන් ඒකන් සමයන් බගා වේසාලියන් වෙති මහවණේ කූටාගාර ශාලාව භාග්‍යතුන් වහන්සේ වේසාලා මහනුවර කූටාගාර ශාලාව වැඩ වාසය කරා. අනුරාධ ස්වාමීන් වහන්සේ ඊටම සමීපයේ දුරක වැඩ වාසය කරා. බොහෝ භික්ෂුන් වහන්සේලා අනිසිද්ධකාරාමයට අතකෝ සම්බහුල අනිසිද්ධක පරිබ්‍රාජක එනස අනුරාධ ස්වාමීන් වහන්සේ ළඟට ආවා. ඇවිදිලා අනුරාධ ස්වාමීන් වහන්සේ සමග සතුරු සාමීචයේදීලා භාග්‍යතුන් වහන්සේ අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් මෙන්න මේ ප්‍රශ්නය අහනවා. යෝසෝ ආවුසෝ අනුරාධ තථාගතෝ උත්තම පුරුෂෝ පරම පුරුෂෝ පරමත්ති පත්තෝ තන් තථාගතෝ ඉමේසු චතුසු ධානේසු පඤ්ඤාපයමානෝ පඤ්ඤාපේති. එවත් අනුරාධය තථාගතයන් වහන්සේ ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ උත්තම පුරුෂයා පරම පුරුෂයා උත්තමත්වයට පත්වෙච්ච කෙනා පිළිබඳව මේ කරුණු හතරෙන් කුමන ක්‍රමයකින්ද පණවන්නේ කියලා අහනවා. කවවද ඒ උත්තම පුරුෂයාව පණවන්නේ මේ කරුණු හතරෙන් මොකකින්ද පණවන්නේ? හෝති හතාගතෝ පරම්මරණාතිවා රහතන් වහන්සේ තථාගතයන් වහන්සේ රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා. දැන් මෙතන හොඳට තේරෙනවානේ මේ කියන කාරණා උත්තම පුරුෂයා ගැන අහන්නේ නේද? එතකොට දැන් මේ තථාගත කියන වචනේ වලට වෙන වෙන අර්ථ දාලා හරියන්නේ තථාගත රහතන් වහන්සේ තථාගත කියලානේ කියනවනේ. ඒ ස්වභාවයෙන් පැමිණියා කියන එකට. එතකොට මෙතන මේ කාරණාවේදී මෙතනදී උත්තම පුරුෂ කියන වචනේ හොඳටම පැහැදිලි නිසා ශාසනයේ ඉහළම කෙනා ගැන කතා කරන්නේ. එහෙනම් රහතන් වහන්සේ ගැන. ඒතකොට රහතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවද? ඒකද? නැත්නම් රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ. ඒකද? නැත්නම් රහතන් වහන්සේ මරණින් මත්තේ උපදිනවයි උපදින්නේ නැහැ. ඒකද? එහෙම නැත්නම් රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේත් නැහැ නැත්තේත් නැහැ. මේ කරුණු හතරෙන් මොකෙන්ද පණවන්නේ? දැන් ඔබ හිතලා බලන්න රහතන් වහන්සේ කියන ඒ කියන්නේ දැන් මේ අපි මේ කතා කරන කරුණු අමතක කරලා ඇත්තටම රහතන් වහන්සේ නමක් ඉන්නවා නම් මම කියන එකක්වත් ගණන් ගන්න එපා. ඔබට ওই ප්‍රශ්න හතරෙන් එකක් හැරෙන්න වෙන කතාවක් වෙන එතනින් අලුත් ප්‍රශ්නයක් දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ ජීවත් වීම ගැන අහනකොට ඊළඟ ජීවිතයක් ගැන අහනකොට උත්තමත්වයේ ඊගෙනාගේ ස්වභාවය ගැන අහනකොට මරණින් මත්තේ උපදිනවා උපදින්නේ නැහැ උපදිනවා උපදින්නේ නැහැ උපදින්නෙත් නැහැ උපදින්නේ නැත්තේත් නැහැ. ওই කරුණු හතරෙන් තොර ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ওই කරුණු හතරෙන් තොර ප්‍රශ්නයක් නැහැ. ওই කරුණු හතරෙන් තොරව විග්‍රහයක් නැහැ. කතා කරන්න එකක් නැහැ නෙවෙයි. එතකොට මේක දන්නවා අන්‍ය තීර්ථකයන් කියන්නේ මිල්ලෝ මේ කියන්නේ අන්‍ය තීර්ථක කියලා කියන්නේ ඔබට පැහැදිලි කියලා දියවනේ අන්‍ය කියන්නේ වෙනත් තීර්ථකයන් තොටුපළ වෙනත් මාර්ගයන් පවසන අය. එතකොට ඊටාම දාර්ශනිකයි සත්‍යවාදී. එතකොට දාර්ශනික අය මේ නිකන් අපි වගේ මේ හොද්දක් හැටි ගන්න ගමන් කල්පනා කරපු අය නෙමෙයි. ඒ අය උපරිම සත්‍යවාදී. ඒ උපරිම සත්‍යවාදී බවත් එක්ක ජීවිතේ කැපකලම තියෙන එකට කොච්චර දේවල් හිතලාද? නේ? ආසාමාන දේවල් හිතලා තියෙනවා. ඒ අය මේ රහතන් වහන්සේ පිළිබඳ උත්තම පුරුෂයා පිළිබඳව මෙතනින් එහා කතා කරන්න හැකියාවක් ඒක ලෝකයේ එච්චරයි තියෙන්නේ. එතන එහා කතා කරන්න බෑ. හැබැයි බුදුරණවහන්සේ ඔහොම එකක් කියන්නේ නෑනේ. දැන් උත්තරයක් දෙන්න පුළුවන්ද? ඔය එකක්වත් කියන්නේ නෑනේ. ඔන්න අනුරාධ ස්වාමීන් වහන්සේ කියනවා මොකද්ද කියන්නේ? එවං උත්තර ආයාසම අනුරාධිතී අනිජිත්තික පරිබ්‍රාජකේ අනිජිත්තික පරිබ්‍රාජකනේ මෙහෙම කියනවා. එවත්නි තථාගතයන් වහන්සේ මේ උත්තම පුරුෂයා පරම පුරුෂයා උත්තමත්වයට පත්වෙච්ච කෙනා මෙන්න මේ කාරණාව අඤ්ඤත්‍රිමේහි චතුහි ඨානේහි පඤ්ඤාපස්සමානෝ පඤ්ඤාපේති. ඔය කරුණු හතරෙන් තොරවයි පණවන්නේ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ උපදිනවා උපදින්නේ නැහැ උපදින්නේ නැත්තේත් නැහැ. මෙන්න මේ කරුණු හතරෙන් තොරවයි තථාගතයන් වහන්සේ පණවන්නේ කියනවා. දැන් පණවන්න පුළුවන් වෙන හතරකින් බෑ. මම ඒ කියන්නේ කිව්වේ මේ අන්‍ය තීර්ථකයෝ කියන්නේ මේ සාමාන්‍ය මේ ඔහේ යන
ඉබාගත නැහැ නෙමෙයි. අපට මතක් වෙන්නේ අනේ තීර්ථ කියනකොට ඉන්දියාවේ ගිහිල්ලා ඉන්න නිසා නිගණ්ඨය විතරයිනේ. එහෙනම් අපට අනේ තීර්ථක කියනකොට මතක් වෙන්නේ නැහැ දර්ශනවාදී කියන එක. මේ අසාමාන්‍ය දර්ශනවාදී. එතකොට එයාලා මේ අස්සම් මුල්ලක් නැහැ ඔක්කොම හොයලා හිතලා තියෙන්නේ. අපි වගේ නිකන් ඔහේ එක එක දවස් läග්ගගෙන ඉන්නව නෙමෙයි. එතකොට සාමාන්‍ය උපරිම සත්‍යත්වය ගත්තොත් මේ හතරෙන් තොරව කෙනෙක් ගැන පනවන්න බෑ. ඔය හතරෙන් එකයි. එතකොට දැන් හැබැයි බුදුරණවහන්සේට ගෞරවයක් තියෙනවා. මේකට උත්තර දෙන්නත් බෑනේ. හැබැයි කියපු කාරණාව මොකක්ද උනේ? කිව්වේ ඕක නෙමෙයි. ඔයගෙන් වෙන්ව පනවන්නේ. බුදුරණවහන්සේට චෝදනාවක් ඇති වුණා. හැබැයි උන් රකින්න නේද මේ කරන්නේ? දැන් මේ ගෞරවයෙන් ගිහිලා කියන්නේ ඒකනේ. එතකොට බලන්න එහෙනම් සම්පූර්ණයෙන්ම අනුගත නොවෙච්ච තැනදී අපි අපට හිතෙන දේවල් කතා කරාට එතනින් චෝදනාවක් යන්න බැයි. චෝදනාවක් යනවා. බුදුරණවහන්සේ දැන් මම මේ ළඟදී මේගිය සූත්‍රය කතා කරද්දී පැහැදිලි කරා මේගිය ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේ නොකිය හැම ගියේ නේ? නොකිය ගියාද භාවනා කරන්න? නේ අවසර අර නැතුව ගියාද? නේ අවසර අරගෙන ගියේ. බුදුරණවහන්සේ අනුමත දුන්නාට පස්සේ ගියේ. හැබැයි අනුගත වෙලාද? නෑ. අනුගත වෙලා නැහැ. දැන් අදත් අවසර ගන්න කියන දැන් ඒ විදිහට වෙනවා නම් කිසිම අනුගතයක් නැහැ. කිසිම අනුගතයක් නැහැ. එතකොට දැන් මෙතනත් මේ අනුරාධ භික්ෂුව මේ බුදුරණවහන්සේට චෝදනා කරන්න හෝ තමන් කල්පනාවක් ඒකක්වත් නෙමෙයි අවංකව බුදුරණවහන්සේ කියන මෙහෙම එකක් කියන්නේ නැහැ මේකෙන් වෙන්ව. අයි ධර්මයේ හිතලා නැහැ. නමුත් මෙව්ව කතා කරන්නේ නැහැ. මේකෙන් වෙන්වයි බුදුරණවහන්සේ කියන්නේ. දැන් මේකෙන් වෙන්ව රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඒ ශ්‍රද්ධාව හරි හොඳයි. බුදුරණවහන්සේට යමුයි. හැබැයි අර එයාලගේ හිතීමවත් නැහැ නේද? එයාලගේ හිතීමවත් නැහැ. හැබැයි බුදුරණවහන්සේ කියපු කාරණාව පිළිබඳව අර ඉන්න පුජ්‍යලයාගේ ඒක වටිනවා. ඒ නිසා යමු වෙන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් දැන් මේ ඊළඟට ප්‍රශ්න කරද්දී යමු වෙනවනේ. යමු වෙන්න පුළුවන්කම තියෙන ඒක නිසා. හැබැයි අර සත්‍යවාදීත්වයේ ඒ තරම් හිතලා නැහැ. ඒක බලන්න යමුවෙත් වැඩගත්කමනේ. යමුවෙත් වැඩගත්කම කොච්චර තියෙනවද? ඒ කියන්නේ ඒකනේ අර්ථාන්විතව වෙන්න තියෙන්නේ. දැන් මොකද කිව්වේ මේ පරිබ්‍රාජකයා? මේක කිව්වට පස්සේ. එවං උත්තේ අනිත්‍ත්‍තිකේ පරිබ්‍රාජකී ආයස්මතං අනුරාධර මෙහිම කියන අනුරාධ භික්ෂුවට. යෝචායම් බික්ඛු නවෝ භවිෂති අචිරපබ්බජිතෝ තේරාත්වා න පන බාලෝ අභ්‍යක්තෝති. එක්කෝ මේ භික්ෂුව අලුත මහාන වෙච්ච කෙනෙක්. දන්නේ නැහැ නේ විරෝධය. ඒ කියන්නේ දැන් බලන්න එතකොට මේ දර්ශනීය දැක්ම අසත්‍යවාදීත්වයේ ජීවිතේ හිතන බවක් නැත්තම් පැවිද්දක් නැහැ නේ. දැන් බලන්න මෙතන මේ කියන කාරණාවේදී මේ අන්‍ය තීර්ථකයා කියන්නේ මොකද්ද කියන්නේ? මෙයා නවකයෙක් එක්කෝ. නැත්තම් බොහෝ කල නම් පැවිදි වෙලා බාලයි අව්‍යක්තයි. දැන් මොකෙන්ද මේක කිව්වේ? අර හිතන කරුණත් එක්කනේ. එහෙනම් බලන්න ශ්‍රමණත්වයේ කියන කාරණාව තුල කොච්චරනම් දර්ශනීය දැක්ම නැත්තම් ජීවිතේ සත්‍යවාදී බව කියන දේත් එක්ක අර්ථයක් යෙදෙනවද කියන එක. අතකෝතේ අඤ්ඤචිත්තික පරිබ්‍රාජක ආයස්මන්තං අනුරාධං අනුරාධ ස්වාමීන් වහන්සේට නවවාදීන් බාලවාදීන් චෝදනා කළාන්න ගියා. ඊළඟට අනිත්‍තික පරිබ්‍රාජක ගියාට පස්සේ දැන් වෙන කෙනෙකුට හිමුණ අයියෝ අපරාධේ මිහිමයි මම මොකද්ද මේ බාල්දියක් දාගත්තේ කොහොමනේ කල්පනා කරන්නේ ඈ ඇදලා නාගත්තා වගේ කී සමාජ විවහාරදී මොකද්ද මේ කල්පනා කරේ එහෙම නෑ බලන්නකෝ යමු වීම කියන කාරණාව මම මේක බුදුරන් වහන්සේට කියන්නට ඕන භාග්‍යවතුන් වහන්සේට මේක අභූතෙන් චෝදනා කිරීමක් ධර්මයෙන් අනුධර්ම නෙවෙයිද මම මේ කිව්වේ මම භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මේක කියනවා ඒ බලන්න ඒ අවංකත්වයනේ ආයි පොඩ්ඩක්වත් නේද වැරදි දැන් අරයා නවකවාදෙන් චෝදනා කරා බාලවාදෙන් චෝදනා කරා ඊට පස්සේ ආයි කිසි දෙයක් නෑ මම එතකොට මේ කිව්ව කාරණෙන් බුදුරජාණන් සම්බෝ චෝදනාවක් දැන් අපට හිතෙනවද බලන්න මේ විදිහට දැන් සත්‍යවාදීත්වය අඩු වුණා අවංකත්වයේ යමුව කියන කාරණාව කොච්චර උපරිමේ තියෙන්නට ඕනද ඒවා තමයි ධර්ම අවබෝධය සඳහා උපකාරක කරුණු වෙන්නේ. දැන් එතකොට මම ඔබට මුලින් පැහැදිලි කරේ එකයි මේවා අව්‍යාකතයි උත්තර නැහැ. මොඩායට් කියන්නේ සමාජයේ කියන අඥානයිනේ. දර්ශනවාදී කෙනෙකුට අව්‍යාකත ප්‍රශ්නේ නමුත් ප්‍රශ්නේ එන්නේ නැහැ. උත්තර නැති ප්‍රශ්න
උත්තර නැති ප්‍රශ්න එදෙන්න විදියක් නෑ. කවදාවත් මේ ප්‍රශ්නේ එන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා අනුරාධ ස්වාමීන් වහන්සේ දැන් මේ විස්තරයේ මුලැමැදාක සේරම ටික පැහැදිලි කරනවා. මෙන්න මෙහෙම වුණා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ. මම මෙහෙම කිව්වා. එහෙම ඇහුවාට පස්සේ උත්තම පුරුෂයා කොහෙද මේ මරණින් මතු උපදිනවද කියලා මේ ප්‍රශ්න හතර ඇහුවා. ඔයකින් වෙන්වයි බුදුරන් වහන්සේ පනවන්නේ කියලා කිව්වා. ඉතින් ඒ වෙලෙ මට බාලයෙක් නවකෙක් කියලා චෝදනා කරා. ඉතින් එයා ගියාට පස්සේ මම භාග්‍යවතුන් වහන්සේ ළඟට මේ පැමිණියේ. මම මට කල්පනා වුණා මෙහිම භාග්‍යවතුන් වහන්සේ නම් මේ අබුදු චෝදනාවක්ද කරේ. නැත්තම් ධර්මවල අනුධර්ම එකක් නෙවෙයිද මේ උනේ කියලා මට එහෙම හිතුණා. ඒ නිසා තමයි මම මේ භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියේ කියලා බුදුරන් වහන්සේට ඔන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා. ඔන්න දැන් අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. දැන් බලන්නකො මේ අවංකත්වය යමුව. දැන් අර තරම් සත්‍යවාදීව හිතන්න හැකියාව තිබුණේ නැහැ. නැත්නම් ඔතනින් එහා පනවනවා කියලා කියන්නේ නැහැ. දැන් බලන්න යමක ඊට වඩා සත්‍යවාදීත්වයක් තියෙනවානේ. යමක භික්ෂුව. යමක භික්ෂුව කියන්නේ මොකද්ද? මරණින් මත්තේ උපදිනවා. යාට වෙනම කාරණාවක් ආවා. ඒ කරුණු හතරෙන් තොරව කියන්න ගියේ නැහැ. හැබැයි අනුරාධ ස්වාමීන් වහන්සේ මේ හතරෙන් තොරව පනවන්නේ කියලා කිව්වා. අරයාගේ ඊට වඩා හිතන හැකියාව තියෙනවා. ඒ කියන්නේ යමක භික්ෂුව ඒ වෙලෙම ප්‍රශ්න කරද්දිම රහත් වෙනවනේ නේ. ඔක්කොම ඉවරනකොට අරහත්ත්වයටපත් වෙනවා. දේශනා ඉවරේ සාකච්ඡාව. දැන් අනුරාධ ස්වාමීන් වහන්සේගෙන් අහනවා තංකින් මඤ්ඤස අනුරාධ. අනුරාධ ඔබ මොකද්ද මේ ගැන හිතන්නේ? රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. දැන් දැන් උන්න හොඳට තේරුම් ගන්න. ප්‍රශ්නයක් ආවා අවංකත්වයේ ඉස්මතු වුණා. සත්‍යවාදීද ඉස්මතු වුණා. විචක්ෂණශීලී බව අඩු වුණාට දැන් උනේ මොකද්ද? යමු වුණා. වෙන දෙයක්ද උනේ? සිදු උනේ යමු උනේ එක. හොඳට තේරුම් ගන්න. මගේ තියෙන මොනවද ඒකට කියන්නේ අර හිතාගත්ත මනෝවිතරක එක්ක ඔහේ ඉන්න එක නෙමෙයි. කියන දේ ශාස්ත්‍රඥ වහන්සේ මොකද්ද ඉදිරිපත් කරන්නේ? කියන කාරණාව අහගෙන ඉන්න එක විතරයි. මොකද කියන කතා කරන වචනයක් පාසා මේ සත්‍යෙට කතා කරනවා මිසක් මගේ දැන් මොනවා හරි දෙයක් තේරුම් ගන්න වැරදි කියලා අහගන්න හරි ගස්ස ගන්න. දැන් අපිට තියෙන ප්‍රශ්නයක් අහද්දී එහෙම නෙමෙයිද බලන්න. හරි ගස්ස ගන්න මගේ ටික තේරුම් ගන්න මමට ලකුණක් දාගන්න අනික් කඩ කියලා නෙමෙයි. මට මල් ලකුණක් දාගන්න හතුටු වෙන්න. ඔන්න ඔය කාරණාව එක්කනේ තියෙන්නේ. ඔය කාරණාව නැතුව යමු වීම කියන කාරණා කියන දේ අහගෙන ඉන්න එක විතරයි. සත්‍යම සිදුවීම කිව්වා කිසිදු විදිහකින් මේ අලුත් දේවල් නැහැ. මම ඔබට නිතරම පැහැදිලි කරනවා සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ ඇත්තටම ගුරුවරයෙක්, කල්යාණ මිත්‍රෙක් කියන කාරණාවත් එක්ක අපි අවංකව ධර්මයේ මේ ජීවිතයේ සත්‍යවාදීත්වයට කතා කරන බව ඉස්මතු වෙන්නට ඕන. එතකොට තමයි අර මේ දැන් අපි අපට ආවේනිකත්වයේ läග ගන්න යන්නේ. නැත්තම් අපි හැම වෙලේම අපට ආවේනිකත්වයේ අපි läග ගන්නවා. දැන් මෙතනදී අහන දැන් අපිට නිකන් හරි ප්‍රශ්නයක්නේ. අර එහෙම එක ප්‍රශ්නයක් ඇහුවා. දැන් බුදුරණවහන්සේ වෙන ප්‍රශ්නයක් අහනවා. අපෙන් ඇහුවනම් අපට මේ ප්‍රශ්නේ එනවා. දැන් ගිහිල්ලා කිව්වේ වෙන එකක්. මොකද්ද කිව්වේ? රහතන් වහන්සේ මරණින් මතු මේ ප්‍රශ්න ටික ඇහුවා. මම ඔය වගේ වෙන්වයි පනවනවා කිව්වේ. මමට මෙහෙම අබුදෙන් මෙහෙම චෝදනාවක් කරන අවකවාදයෙන් බාලවාදයෙන් මට හිතුණා ධර්මයට අනුධර්මයක්ද නැද්ද කියලා. දැන් ඔහොම කරුණ ටික හිතන දැන් ඒකනේ කියන්නේ ආයේ බුදුරණවහන්සේ. බුදුරණවහන්සේ වෙන මොකක්ද අහන්නේ? තංකින් මඤ්ඤස අනුරාධ රූපං නිච්ඡං වා අනිච්ඡං වා. දැන් කිසි සම්බන්ධයක් නැති ප්‍රශ්නයක්. නේ? දැන් අපට ඇහුණොත් දැන් අපටත් විතර කියලා තියෙන සමහරවල්. ස්වාමීන් වහන්සේගෙන් අහන්න එකක් උත්තර දෙන්න තව එකක් කියනවා. එහෙම අවස්ථා ඉදලා තියෙනවා. ප්‍රශ්න අහන්න එකක් උත්තර දෙන්න තව එකක් කියනවා. ඇයි අපට ඕන නැත්තේ මොකද්ද? යමුව නැතුව අපට අවශ්‍යයි දැනුමයි වාසනාවයි තරඟයකට මුහුණ දෙන්න. නැද්ද? යමුව නැතුව ධර්මයි මිනුමයි මොකද එහෙම තරඟයක් තිබ්බනේ ඉතින් මට මතකයි. අන්න ඒකට මුහුණ දෙන්න අවශ්‍යයි. ඒකෙන් ලකුණු වැඩි කරගෙන දිනන්න අවශ්‍යයි. නැද්ද? ඕකයිදී. එහෙම වුණ අයට තමයි හිතෙන්නේ කියන්නේ එක ප්‍රශ්නයක් උත්තර දෙන්නේ තව එකක් කියලා. මම ඔබට පැහැදිලි කරා මේ ළඟදී කතා කරනකොට කල්යාණ මිත්‍රයෙක් ගුරුවරයෙක් දක්ෂ විය යුත්තේ අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න නෙමෙයි. මොකද උත්තර දෙන්නද? එයා හිතන ක්‍රමයට කතා කරන්නේ. දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් හිතන ක්‍රමේ කතා කරන ක්‍රමෙන් තමයි අහුවෙන්නේ හිතන ක්‍රමේ. වෙන ක්‍රමයකින් හම් වෙන්නේ නැහැ. ඒකයි සම්පූර්ණ විවෘත විය යුත්තේ.
සම්පූර්ණ විවෘත වුණාම යා හිතන ක්‍රමය අල්ල ගන්න පුළුවන්. නැත්තම් අරින් ප්‍රශ්නය, මෙහින් ප්‍රශ්නය, අරින් ප්‍රශ්නයයි දැම්මා කියලා ඒකට ඉතින් නිකන් ලෙස්සලන උත්තර ටිකක් දෙන්න පුළුවන්. ඉතින් මොනවා හරි කියන අවංකව කතා කරන්නේ නැහැ කියලා තේරුණාම. එහෙම නැත්තම් අවංකව කතා කරද්දී හිතන ක්‍රමය අල්ල ගන්න ඕනේ. හිතන ක්‍රමයට සමහරවිට මේකට අහපු දෙයට අදාළව නැති කරන තමයි කියන්න වෙන්නේ. නැද්ද? දැන් හිතන ක්‍රමයට තේරෙලා නෑනේ. එතකොට එහෙනම් මෙතන මේ එයා දැන් යමුව තිබ්බ අවංකත්වයේ තිබ්බ සත්‍යවාදීත්වයේ තිබ්බ දැන් යමු වුණා. දැන් බුදුරන් වහන්සේට අදාළද අන්න මගේ ශාසනයට චෝදනාවක් කරා. මෙන්න මෙහෙමයි දැන් මගේ කපරාද කිලිටු වෙනවා. දැන් මේ නිසා මෙයාට පොඩ්ඩක් චෝදනා කළා ආයෙ කරන්න එපා කියන්න ඕනේ. එහෙම එකක් තියෙනවද? නෑ නෑ එහෙම ඉවනේ. බුදුරන් වහන්සේ ලෝකේ පහළ වීමේ අර්ථය මග්ගඤ්ඤු මග්ගවිදු මග්ගකෝවිදු. නැත්තම් මේ ලෝකයට අපි දන්නවා මහා කරුණිකයි කියලා. මහා කරුණික කියන්නේ කන්න දෙන්න නෙමෙයි. මහා කරුණිකයි කියලා කියන්නේ ඒ සත්‍යවාදීත්වයේ ඉන්න ඕනම කෙනෙකුට උපරිමයෙන් උපකාර කරනවා. සත්‍යවාදී අවංක විවෘත යමු වීම. ඒ ඕන කෙනෙකුට බඩගිනිද අදාළ නැහැ. කකුල් අමාරුද අදාළ නැහැ. ඊළඟට ඇඟ රිදෙනවද අසනීපද අදාළ නැහැ. ඒ ඉතින් බුදුරන් වහන්සේ කියන්නේ ඇඟද ලෙඩ වෙන්න නැතුව ඉන්න ඕන එකද? නෑ නෑ එහෙම එකක් නෑ. ඒක හොඳට තේරුම් ගන්න. නැත්නම් අපිට දෙනවනේ බාහිදාරු ජීවිතයට මේ පින්නපාතේ දාන මේ බණ කියන්න බෑ කිව්වා කියලානේ. තව අපි ශික්ෂාපදයක් දා ගන්නවා. හිටගෙන ඉන්න බණ කියන්න හොඳ නෑ, විදිහින් බණ කියන්න හොඳ නෑ කියලා තව ශික්ෂාපදයක් දා ගන්නවා ඊට පස්සේ. එච්චරටම පින්වතුනි සමාජයේ අඥානයි. ඉතින් ඒ නිසා අපි හිතෙන් වැටෙන්න හොඳ නෑ. දැන් එතකොට ඔන්න එහෙනම් හිතන ක්‍රමයටනේ දැන් යමුව තියෙනවා, අවංකත්වයේ තියෙනවා, හිතන බව තියෙනවා. දැන් එයාට ප්‍රශ්න කර කර කතා කරනවා. දැන් එහෙම නැත්නම් ඒකට කතා කරන්න පුළුවන්. ඔහොම ප්‍රශ්නයක් ඇවිදලා දැන් කලබලෙත් එක්කනේ තියෙන්නේ නේ. මෙහෙම වුණාට පස්සේ ඔහොම කතා කරන්න පුළුවන්. බෑ. එයාට කතා කරන්න බෑ. එහෙනම් බලන්න ඒ යොමු වීම කොච්චර තිබිය යුතුයිද වෙනම විදිහකින් කතා කරන්න තරම්. අහන්නේ රූපේ නිට්ටයද අනිත්‍යද? දැන් එයාගේ කෝණය තේරුම් ගත්ත ඒ කෝණයත් එක්ක අහනවා. යමක් අනිත්‍ය නම් දුකද සැපද? යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට ආйти නම් මම මගේ ආත්මය කියලා ගැනීම මගේ ආත්මය කියලා ගැනීම සුදුසුද කියලා නෑ. ওই විදිහට වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ගැනම අහනවා. දැන් මේකේ අහන ටික ඔබට මම පැහැදිලි කරලා දීලා තියෙනවා. රූපය කියන්නේ ස්වરૂපය කියන්නේ යෙදීමක ස්වરૂපයක්. ඒතකොට ස්වરૂපයක් පිළිබඳව කතා කරලා පෙන්නන්නේ. එතකොට මේ ස්වરૂපය කියන කාරණාව විදීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම පිළිබඳ කාරණාව යථාර්ථවාදීවම එතන යමු වෙච්ච තැනදී ඒ කාරණාව හොයන තැනදී läග ගැනීමක් බවට ලැබීමක් බවට මෙන්න මේකයි කියලා පෙන්වන්න පුළුවන් බවට බවක් යෙදෙනවද? එහෙම යෙදීමක් ඉදින් නැති වුනහම ඒ තුල පිහිටලා ඒ කරුණ මෙහෙමයි කියලා පිහිටීම ඒ එක්ක මම කොහෙන් හරි හේතු කිරීම ඔය කාරණා එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මොකක් එක්කද? යම් යෙදීමක් එක්ක අර්ථාන්විත වුණොත්. යම් යෙදීමක් එක්ක අර්ථාන්විත වුණොත්. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට දැන් මොන ওই කරුණ ටික අහනවා. අහලා අනුරාධ අතීතනාගත මේ කාරණා ටික අර පැහැදිලි කරනවා. නේතම්මම නේත සමස්සින මේත වත්තාත ඒ මෙතන අතහබුදන් සම්මප්පන්නේ දත්ත. දැන් උදේ කාලේ මේකමනේ පැහැදිලි කරනවා. මේ කරුණ ටිකම පැහැදිලි කරේ යමක් ඒ කියන්නේ ස්වરૂපයක් විඳීමක් කියන මෙන්න මේ කාරණා. දැන් අපි ඔබ හිතලා බලනකොට දැන් ඔබට මේ පෙනෙන කාරණාවක් එක්ක හරි ඔබේ චින්තනයේ යමුව නම් ඔබේ චින්තනයේ යමුව නම් ස්වરૂපය ගැන කතා කරද්දී ස්වરૂප භවකට යන්නේ නැති යෙදීමේ ස්වરૂපය පිළිබඳව යහන්නේ. හොඳට තේරුම් ගන්න. ඔබේ චින්තනයේ ඔබේ දැක්ම යමුව නම් ඔබට ස්වરૂපයක් පිළිබඳව ලැබීමකට යන්න අවශ්‍යතාවයක් නැහැ. යමුව සිදුවෙන කාරණාවේදී යෙදීමේ ස්වરૂපය පිළිබඳ ප්‍රශ්න කරන්නේ. ඒක තමයි අමාරුම කාරණාව. අපි ලේබල් කරලා නේද අපට ඕන නැත්තේ තේරුම් ගන්න. අපට ලේබල් කරලා ඒක හොයන්නට ඕනේ. ලේබල් කරන්නේ නැතුව යොමු වීම සිදු වෙද්දී යෙදීමේ ස්වરૂපය පිළිබඳව ප්‍රශ්න කරද්දී අන්න läග ගැනීමක් බවට පත් වෙන අර්ථයක් එන්නේ නැහැ. ලැබීමක් බවට පිහිටීමක් බවට අර්ථයක් එන්නේ නැහැ. මේ විදිහට නේතම්මම වශයෙන් ස්කන්ධයන්හි යථාර්ථය දකිනවා නම් මොකද වෙන්නේ? රූපස්මින් පිනිබ්බිජති läග ගැනීමක් වෙන්නේ නැහැ. ස්වરૂපේ වේදනා සංඥා සංකාර විඥාන
මෙන්න මේවා කෙරෙහි läග ගැනීමක් වෙන්නේ නැහැ. අන්න අරහත්ත්වයටපත් වෙනවා. දැන් එතකොට දැන් මෙයාගෙන් ප්‍රශ්න කරහාට පස්සේ ඒ ප්‍රශ්න එක්ක අනුගත වුණාට පස්සේ එයාගේ චින්තනයෙන් දැන් උන්ට අහනවා. දැන් ඔය චින්තනයත් එක්ක අහන්නේ ප්‍රශ්නේ. තංකිම්මඤ්ඤසි අනුරාධ. අනුරාධ මොකද හිතන්නේ? රූපං හතාගතෝ සමුනුපස්සති පස්සසීති ස්වરૂපේ හතාගතයන් වහන්සේ පැන වෙනවද? නොහිතම් බහන්ද. උත්තමත්වයටපත් වෙන කතා කරන්නේ නොහිත නෑනේ ස්වාමී. දැන් මේ චින්තනයත් එක්ක වේදනා සංඥා සංකාර විඥාන හතාගතයන් වහන්සේ පැන වෙනවද? නෑනේ ස්වාමී. පැන වෙන්නේ නෑ. තංකිම්මඤ්ඤසි අනුරාධ. මොකද අනුරාධ හිත ඔබ හංගින්නේ? රූපේ රූපස්මින් හතාගතෝ සමුනුපස්සසීති නොහිතම් පන්ති. රූපයෙහි හතාගතයන් වහන්සේ ඉන්නවද? රූපයේ හතාගතයන් වහන්සේ කියලා කියන්නේ වේදනාවද සංඥාවද සංකාරද විඥානයද? දැන් ඔය චින්තනිය ආවට පස්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන හතාගතයන් වහන්සේ කියන කාරණාවකට එදීමක් එන්නේ නැහනේ. අර චින්තනේනට වань. රූපයෙහිද? ඒ කියන්නේ රූපය වෙනම ඒ තුල ඉන්නවා වගේ අදහසක්. වේදනා සංඥා සංකාර විඥාන. එහෙමද තියෙන්නේ? ඒත් නෑ කියනවා. ඊළඟට අහනවා අඤ්ඤත්‍ර රූපේහි. අඤ්ඤත්‍ර වේදනාහි අඤ්ඤත දැන් මේ වගේ නැත්තම් ඒ වගේ වෙන්ව හරි. අඤ්ඤත්‍ර ඒ වගේ වෙන්ව කියන කාරණාවක කතා කිරීමක් යෙදෙන්නේ නැහැ ජීවිතය අර්ථාන්විත උනාට පස්සේ. අර්ථාන්විත නොවෙච්ච කෙනෙකුට නම් පුළුවන්. ඇයි? යෙදෙන ස්වરૂපයේ ඉක්මවීම. එතකොට ස්වરૂප බවක් නැති බව කියන තැන අන්න දැන් අපිට බ්ලැන්ක් එකක් නෙතිනේ නෑ කියන එක. අන්න ඒ බවක් කතා කරන්න පුළුවන් යම් කිසි කෙනෙක් අර්ථාන්විත උනේ නැත්තම්. අර්ථාන්විත වුණා නම් ඒ විදිහත් ස්වરૂපයක් නේද විග්‍රහය කියන්නේ. අපි කොහෙන් කරකිලා දත්මිටි කාලා තටමලා කිව්වත් විග්‍රහය ස්වરૂපයක් හැර වෙන විග්‍රහයක් කාටද කියන්න පුළුවන්? කියන්න බෑනේ. එහෙනම් මොන විග්‍රහයාවක් ස්වરૂපයක්මයි. එහෙනම් අඤ්ඤත්‍ර කියන කාරණාව කතා කරන්න බෑ. අඤ්ඤත්‍ර රූපං අඤ්ඤත්‍ර වේදනං නොහිතං පංචි. ඊළඟට අහනවා තංකිම්මඤ්ඤසි අයංසෝ අරූපී. අන්න රූපී නෑ කියන එක. දැන් අතන අඤ්ඤත්‍ර කියනකොට වෙන්වීම කතා කරා. අරූපී කියනකොට රූපී බව නැතිකම කතා කරා. වෙන්වීම මේකෙන් වෙන්ව. ඒතර වෙන්ව කියනකොට වෙන්වීම කියන එකට බවක් ආරෝපණය කරනතෝ කතා කරලා දැන් වෙන්වීම කියන එක අරූපී අසඤ්ඤී අසංකාර අවිඥාන කියන මේ කරුණොත් කියන්නේ මුකුත් නැහැ කියන එක එතකොට. අතන අර සිද්ධිය අලලලා මේක මෙතන මේ සිද්ධිය අලලන්නේ නැතුව. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සිද්ධිය අලලලා එකකින් වෙන්ව කතා කරා. මෙතනදී කතා කරනවා ඒක අලලන්නේ නැතුව නැති බව කියන එක. අරූපී අවේදනා අසඤ්ඤී අසංකාර අවිඥාන. නොහෙතම් පන්ති. ඊළඟට අහනවා එත්තජතේ අනුරාධ දිත්තේව ධම්මේ සත්‍යතෝ තෙජතෝ තථාගතේ අනුපලබ්බියමානෝ අනුරාධේනි සත්‍ය වශයෙන් ස්ථීර වශයෙන් තොපට මේ රහතන් වහන්සේ කියන තථාගතයන් වහන්සේ කියන කාරණාව නොලැබෙන කල්ලි කල්ලානුතේ තේ වේයාකරණං ඔබ කොහොමද විස්තර කරන්නේ යෝසෝ ආව තථාගතයන් වහන්සේ උත්තම පුරුෂයා පරම පුරුෂයා උත්තමත්වයට පත්වෙච්ච කෙනා පිළිබඳව මේ කරුණු හතරෙන් තොරවයි කියන්නේ කියලා ඔබ කොහොමද කියන්නේ කියලා. දැන් යමක් විග්‍රහ කරලා පෙන්වන්න ඒක මේ වෙන්නට ඕන නේද? අපි ගොඩාක් කතා කරලා තියෙන හතර පොතෙත් පැහැදිලි කරලා සක්කාදිටි ප්‍රහාණි. ඒ කියන්නේ අපිට විග්‍රහයකට සමීප වෙන්නට ඕන. යමකට සමීප වුණොත් යම් විග්‍රහයකට ලං වුණොත් මොකද වෙන්නේ? අන්න පැහැදිලි කරන්න ඒකට කරුණු එනවා. ලංවීමක් පිළිබඳව සමීප වීමක් පිළිබඳව විග්‍රහයක් නොවන දහමක් අර්ථාන්විත වෙද්දී ලංවීමක් පිළිබඳව විග්‍රහයක් කොහොමද දෙන්නේ? දෙන්න බෑ. ඊළඟට මේක ගැළපෙනවද නම් කිව්ව එක නොහේතම් බන්ති නෑනේ ස්වාමීනි කියලා විස්තර කරා. ඉතින් බුදුරණවහන්සේ වදාරනවා සාදු සාදු අනුරාධ පුබ්බේච අහං අනුරාධ පෙරත් ඊතරහි දැනුත් දුක්ඛං චේව පඤ්ඤාපේමි දුක්ඛසත්‍ය නිරෝධාන්ති.
මම දුකයි දුකෙහි නිරෝධයයි පනවමි. දැන් ඔබ කවුරු හරි කැමතිද ලෝකේ වචනෙන් ගත්තොත් දුකේ ඉන්න? කැමති නෑනේ. දුකේ ඉන්න කැමති නැත්තම් ජීවිත කියන කාරණාවේ යෙදීම ඕන එකක් කතා කරොත් ඒක දුක නෙමේද? එහෙනම් අපි ඇයි විවිධ අත්දැකීම් විවිධ ලැබීම් විවිධ läග ගැනීම් වල සතුටු වෙන්නේ නේ? දුක්ඛ නිරෝධය කියන කාරණාව අර්ථාන්විත වෙනව නම් ඒ කාරණාව කිසි දවසක දුක්ඛ නිරෝධයනේ ලැබුණා නම් දුක බුදුරණවහන්සේ පනවන්නේ දුකයි දුක්ඛ නිරෝධයයි විතරයි කියනවා. දුකයි දුක්ඛ නිරෝධයයි. මේ ලෝකයට කියලා දෙනවා දුකක් තියෙනවා දුකේ නිරෝධයක් තියෙනවා එච්චරයි. එහෙනම් යමෙක් දුක මොකද්ද කියන්නේ කියන කාරණාව ජීවිතේ හොයන්න පටන් ගන්නවා. හොයන තැනදී කෘත්‍යයක් වෙනවා. දැක්මක් ඇති වෙනවා. පිරිසිදු හොයනවා. සමුදය ලැබීම කියන කාරණාව ප්‍රහාණය වෙනවා. තත් සත්තාවි නන්දිනී කියන කාරණාව ඉක්මවනවා. ඇයි ඒ යථාර්ථවාදී හොයාගෙන යද්දී යෙදුන කාරණාව හම්බ වෙනවද? හම්බ වීමක් සිදු වෙන්නේ නැහැ. හැබැයි හම්බ වීමක් සිදු වෙන්නේ නැහැ කියන කාරණාවක් ලැබෙනවා එහෙම නෙමෙයි. ලැබෙනවනම් ආයේ තත් සත්‍රාවි නන්දිනීම තමයි. ඒ විදිහට පිරිසිදු හොයාගෙන යන තැනදී මොකද වෙන්නේ? අන්න ඒකට කියනවා Nirodhe සාක්ෂාත් වීම කියලා. ඒකයි විග්‍රහයක් නෙමෙයි. ඉතින් ඔන්න ඔය කාරණාව තමයි ප්‍රතිපදාවක් වඩාත් සිදු වෙන්නේ. මේ විදිහම විග්‍රහයක් තමයි යමක සූත්‍රය. දැන් යමක සූත්‍රයේ පැහැදිලි වෙන්නේ මේක මනක සාරිපුත්ත උත්තමයන් වහන්සේ කියන්නේ නේ. බුදුරන් වහන්සේගේ ප්‍රඥාවෙන් අග්‍ර ශ්‍රාවකයා. දක්ෂයි කතා සෝතාපන්න ඵලේ ඉක්මවන්නනේ ශාසනේ අම්මා. ඒ විදිහට තියෙන සත්‍යබංග සූත්‍රය. ඒ කියන්නේ බිහි කරන්න එච්චරට දක්ෂයි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන්නට යෙදුනේ. තේනකපන සමයේන යමකස්ස නාම භික්ඛුනෝ යමක කියන භික්ෂුවට ඒවං රූපෝ මෙසේ ස්වરૂපයෙන් යුක්ත පාපක දිට්ඨියක් උපන්නේ වෙයි. මොන දිට්ඨියක්ද? පාපකාන දිට්ඨිගත පාපකෝ දිට්ඨි ස්වභාවයක් ඉපදුනේ වෙයි යමක භික්ෂුවට. තථාගතං මොන පාපී බව කියන කාරණා මෙන්න මේකත් එක්ක ඉන්නේ මම ඔබට පැහැදිලි කරලා තියෙනවා ඈ. තථාහං භගවතා ධම්මං දේශිතං ආජානාමි යතායි යතා කීනාසවෝ භික්ඛු කායස බෙහෙදා උච්චිජ්ජති විනස්සති නහෝති පරම්මරණාති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් මම දන්නවා රහතන් වහන්සේ මරණින් මත්තේ මොකද වෙන්නේ? අරහත්ත්වයටපත් වෙච්ච භික්ෂුව මරණින් මත්තේ අන්න එකෙත් කියනවා කීනාසවස්ස භික්ඛු කියලා. ඒතොර අර නිකම් බොරුවට අර්ථකථන දාන්න අවශ්‍යතාවයක් නැහැ ඒකට. විනාශ වෙනවා නැති වෙලා යනවා මරණින් මත්තේ නැහැ. මේකේ පාපී වෙන්නේ ඇයි කියලා මම පැහැදිලි කරා. මොකක් නිසාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරාය කියලා කියන එක. ප්‍රධානම කාරණාව ඒක. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා නොකලක්. දේශනා කරපු දෙයක් නෙවෙයි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා නොකල දෙයක් දේශනා කළාය කියනවා නම් ඒ කාරණාවම පාපී බවක් යුක්තයි. දිට්ඨිය පාපී බවකින් යුක්තයි. දැන් එතකොට මෙයාට මේ දිට්ඨිය බලන්නකො දිට්ඨියනේ හටගත්තේ. එතකොට රහතන් වහන්සේ ඉන්නවා මරණයට පස්සේ කය බිඳුනට පස්සේ ආයෙ උපදින්නේ නැහැ. දැන් ওই කතාව තුලම දැන් අපි මෙච්චර කාලයක් විග්‍රහ කරපු ධර්මපරයයක ගත්තාම තේරෙනව නේද? ප්‍රතිපදාව සත්‍යවාදීව ප්‍රතිපදාව අර්ථාන්විත වෙලා නැහැ කියලා. අයි රහතන් වහන්සේ ඉන්න බවක් සිදු වෙනවා නම් එතන සක්කාය එදිලා සක්කාදිට්ඨියක් තියෙනවා. එහෙනම් ප්‍රතිපදාව සිදු වෙලා නැහැ. අසෝසුකෝ සම්බහුලා භික්ඛු යමකාස කියන නාම භික්ඛුනෝ ඒව රූපම් පාපක දිට්ඨිගතං උප්පන්නං හෝති. යමක භික්ෂුවට මෙහිම පාපේ දිට්ඨියක් හටගත්තා කියලා බොහෝ භික්ෂුන් දැනගන්න. නේදනා?
අතකෝතේ භික්ඛු සායන ඒනායස්මා යමකෝ මේ එකල්ලි භික්ඛුන් යමක ළඟට ගිහිල්ලා කියනවා මෙන්න මේ විදිහට ඇත්තද ඔබට මෙන්න මේ වගේ දිට්ඨියක් පාපී දිට්ඨියක් ඉපදුනා කියලා කියන්නේ. ඒවං කෝහං ආවසෝ භගවතා ධම්මං දේශති. එහෙමයි මම දන්නවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ. ඒක ඇත්ත. මම දන්නවා ඒක. මා ආවසෝ යමක එවං අවච ආවස් යමක කොහොම කියන්න එපා. මා භගවන්තං අබ්බාචික භාග්‍යවතුන් වහන්සේ අබුදු චෝදනා කරන්න එපා. නහි සාදු භගවතු අබ්බක්ඛාන භාග්‍යවතුන් වහන්සේ කොහොම කියලා නැහැ. නහි භගවා එවං වදේ භාග්‍යවතුන් වහන්සේ කොහොම වදාල්ලා නැහැ. රහතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා වදාරලා නැහැ කියනවා. දැන් ඕක කියන්නේ උපදිනවා කියන එක නෙමෙයි නේද? එතකොට දැන් අපට හැම වෙලෙම හොඳට බලන්නකො අපි යථාර්ථවාදීව යමු නැත්නම් අපි හැම වෙලෙම මේ දෙපැත්තට කරකැවෙන්නේ නැද්ද කියලා. එහෙනම් මේ උපදිනවයි නෑ දෙකම නෙවෙයි කියන දේ ගොඩාක් තීව්‍ර වෙලා යනවා. මෙහෙම කිව්වට පස්සේ කියනවා යමක ඒවම්පිකෝ ආයස්ම යමකෝ තෙහි බික්ඛු යොච්චමන යමක භික්ෂුවට ගියේ පාපී දෘෂ්ටි අයින් කරන්න ඒ භික්ෂුන්ට බැරි වෙනවා. දැන් මොකද මේ භික්ෂුන් කිව්වේ? ඔක අතහරින්න ඔක පාපී දෘෂ්ටියක්. මම ඔබට මුලින් කාරණාවක් කිව්වා. යමෙකුට යමක් කියලා දෙන්නට නම් එයාගේ ස්වභාවය දැනගෙන ප්‍රශ්න කරන්නට ඕනේ. එහෙම නේද කළ යුත්තේ? දැන් භික්ෂුන් කිව්වා ඔක පාපී දෘෂ්ටියක් ඔක අතහරින්න බෑ. අද කොහොමද අතහරින්නේ? තමන්ගේ දැක්මක් සකස් වෙලා තියෙනවා නම්. දැන් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කරලා නැහැ කියලා මේ භික්ෂුන් කියනවා. හැබැයි ඔහු දන්න ධර්මයේ එක ඔහු හිතපු ක්‍රමයේ එක ඔහු බොරුවක්ද මේ කියන්නේ? නෑ බොරුවක් නෙමෙයි කියන්නේ. අපට තේරිච්ච විදිය ඉගෙනගත්ත කරුණු එක්කම මේ මෙයා කියන්නේ. යතෝකෝතේ බික්කු ඊළඟට මේ භික්ෂුන් වහන්සේලා යමකගේ මේ දිට්ඨි අයින් කරන්න බැරි වුණාට පස්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙහෙම කියනවා යමක කියන භික්ෂුවට මෙන්න මේ වගේ පාපී දිට්ඨියක් හට ගන්න තියෙනවා තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයම දන්නවා ආතන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ ඒ නිසානේ ඒ විදිහේ දෘෂ්ටි අපි දුරු කරන්න උත්සාහ කරා බැරි වුණා සාරිපුත්‍රයන් වහන්සේ ඇවිදින්න යමකගේ දෘෂ්ටිය දුරු කරන්න උපකාර කරන්න කියලා ඉල්ලලා සිටිනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ආදිවාසීසිකෝ ආයස්මා සාරිපුත්තු තුන්නී භාවේන නිසජතාවෙන් එක පිළිගත්තා අසකෝ ආයස්ම සාරිපුත්තු සායන සමයන් පටිසල්ලාන මුට්ටිතු සාරිපුත්තු ස්වාමීන් වහන්සේ හවස් කාලේ යමක භික්ෂුව ළඟට එළඹුණා. යමක භික්ෂුව සමග හතුරු සාමීචී කතාව යෙදුණා. සාමාන්‍ය සුහද කතාවක් යෙදුණා. සාමාන්‍ය සුහද කතාවක් යෙදිලා ඉස්ලාම් ප්‍රශ්න කරලා අහනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මෙහෙම අහනවා යමකගෙන්. සත්‍යං කිරතේ ආවසෝ යමක. ඇත්තට වෙන්න මේ වගේ දික්තියක් අපට ඉපදිලා තියෙනවා කියලා කියන්නේ. එහෙමයි යවත්නි මට මෙහෙම දිට්ඨියක් ඉපදලා තියෙනවා කය පිළිදලා මරණින් මත්තේ රහතන් වහන්සේ උපදින්නේ නැහැ කියන මේ දිට්ඨිය මට ඉපදලා තියෙනවා දැන් ඉස්සල්ලාම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැන් නිකන් කතා බහ කරාට පස්සේ එයාගේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ නේද දැන් නිකන් කතා කරාට පස්සේ නිකන් සුහදත් වෙන්න තියෙන්නේ ඉස්සල්ලාම දැන් එයා ප්‍රශ්න කරේ නැහැ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් ඔන්න සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න කරා නම් කවුරු හරි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉන්න තැනදී මේක කිව්වනම් එයා තුලින් ඒක දැන් ඒ දිට්ඨිය ඉස්මතු වෙලා එනවා. දැන් සුහදශීලී කතාවත් එක්ක දැන් සමීප වුණා. ශාසනයේ ඉහළම කෙනානේ. බුදු මේ ප්‍රඥාවෙන් දැන් සමීප වුණාට පස්සේ යමුව තියෙනවා. දැන් එයාගේ ස්වභාවය ගත්තා. මොකද්ද? ඔබගේ මෙහෙම දිට්ඨියක් තියෙනවා කියන්නේ නැත්තද පාප දිට්ඨිය? තියෙනවා මගේ පාප දිට්ඨිය. අම්මෝක වැරදි ඔක අයින් කරන්නේ. ඔහොම එක බුදුන් වහන්සේම දේශනා කළානේ ඔක අයින් කරන්නේ. දැන් අනිත් භික්ෂුන් ඔක්කොම මේක නේද කිව්වේ? අන්න ප්‍රඥාව තියෙන අන් අයව හික්මවන්න පුළුවන් අයගේ ස්වභාවය මොකද්ද? ඒ විදිහට පොල්ලෙන් ගහුවා වගේ ඒක එපා කියන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට එහෙමත් කරන්න වෙන අවස්ථා තියෙනවා. නැත්තේ නේ. හැබැයි එහෙම පවා එන්නේ ගොඩාක් අර යමුවත් එක්ක තමයි. නැත්තම් සිදු වෙන්නේ නැහැ. දැන් අර ස්වභාවය ඉස්මතු කරලා අරගෙන ඒක අතහරින්න කියලා කිව්වේ නැහැ. ඇයි? දැන් යමු වෙලානේ තියෙන්නේ. දැන් ඒක එපා කිව්වට පස්සේ හිතේ තුල තියෙනව නේද එකපාරට ගැටීමක් නේද දෙන්නේ? නැද්ද? හිත තුල එකපාරට වෙනම ඒ කියන්නේ දැන් ආයෙත් ඇහුම්කන් දෙන්නේ නේද? නෑ ඇහුම්කන් දෙන්නේ නෑ. දැන් අරක ප්‍රශ්න කරලා ඇහුවා. දැන් හරි සද්ධාවෙන් යමු වුණා. දැන් හරි. දැන් කියන දේ අහගෙන ඉන්නේ. දැන් ප්‍රශ්න කරනවා. අරක වෙන එකක් දැන් වෙන ප්‍රශ්නයක් කතා කරනවා.
එයන් එයාව හිතවනවා. අර විදිහටම අනුරාධෙන් එහො විදිහටම අහනවා. ඇය යමක රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. රූපේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය නෑවත්නි. යමක් අනිත්‍ය නම් දුකද සැපද? දැන් ඔන්න මේ කටපාඩමින් නෙමෙයි අර විදිහටම මේ අපි ඔබට පැහැදිලි කරලා දුන්නා ස්වરૂපය කියන කාරණාව එක්ක විඳීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම කියන මෙන්න මේ කාරණාවේ අර්ථාන්විතව යෙදීමත් එක්ක තමයි ප්‍රශ්න කරන්නේ. අපි දාගත්තව ලේබල් එකක් නෙමෙයි. එතකොට ඒ කරුණේ සත්‍යවාදී වීම මිසක් ඒ කරුණ අනිත්‍යයි කියන එක නෙමෙයි ඈ. ඒ කරුණේ සත්‍යවාදී වීම තුලින් මොකද වෙන්නේ? අන්න සංඛාර අනිත්‍යා කියන අර්ථාන්විත භාවයයි සිදු වෙන්නේ. එතකොට ඒ කරුණ සත්‍යවාදී වුණාට පස්සේ ඒ කාරණාව ලැබීමක් බවට නැත්නම් මෙන්න මේකයි කියන කාරණාවක් යෙදෙන්නේ නැතිකොට පිහිටීමක් යෙදෙන්නේ නැතිකොට මොකක් එක්කද මම කියන කාරණාවේ කතාවක් තියෙන්නේ නේ. මේ ප්‍රශ්න ටික අහනවා. අහලා තස්මාති ආවසෝ යමක එවත්නි යමකේනි යංකින්චි රූපං අචිතනාගත පච්චුප්පන්නං අජත්තං අබහිද්ධාව උලාරිකං වසුකුමං වහීනං අපනීතං වයන්දුරි සම්තිකේව සබ්බං රූපං නේතම් මම නේසමසුන මේසෝ වත්තාති එවමෙතං තහබුත සම්මප්පඤ්ඤය ජට්ටබ්බං යමක අතීත වූ අනාගත වූ වර්තමාන වූ ආධ්‍යාත්මික බාහිරව හීනව ප්‍රණීතව දුරව ළඟව ගොරෝසුව සියුම් හෝ යම් වූ ස්වરૂපයක් වේද යම් ස්වરૂපයක යෙදීමක් වේද මෙන්න මේ ස්වરૂපයේ යෙදීම ඔය විදිහට යථාර්ථ වශයෙන් නේතම් මම නේසු හමස්සින මේසවත් මගේ නෙමෙයි මම නෙමෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා කොහොම දකින්න කියනවා. දැන් ඕක සංකල්ප නෙමෙයි මම ඕක ගොඩාක් විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අර මූලිකම තැන ඉඳලා අපිට යෙදීමේ ස්වરૂපය කියන කරුණේක සංකල්පමීය ලැබීමේ ස්වરૂපය නැති යෙදීමේ ස්වરૂපය කියන කාරණාව එක්ක චින්තනය මෙහෙවන්නට ඕනේ. අන්න එකෙන් එක තමයි දැක්ම කරා යන්න පුළුවන්. එතකොට මේ විදිහට ප්‍රශ්න කරලා අහනවා අන්න ওই විදිහට දකිනකොට යමක මොකද වෙන්නේ? අන්න සම්පන්නේ දට්ටබ. එතකොට අරහත්ත්වයට පත් වෙනවාය කියලා පැහැදිලි කළා. තංකින් මනසේ ආවොත් යමක රූපං තථාගතෝති සමුනපස්සති. එවත් යම කියන කුමද්ද ඔබ හංගින්නේ? ස්වરૂපය තථාගතයන් වහන්සේ කියලා ඒ විදිහට එහෙම දැක්මක් ඇති වෙනවා. නොහෙතම් බන්තේ. නොහෙතම් ආවොත් නෑ එහෙම එකක් නෑ. දැන් අර දැන් මොකේද ප්‍රශ්න දැන් මොකක් එක්කද මේ අහන්නේ? අර මුලින් ප්‍රශ්න කරපු දැකීමේ ඒ ස්වභාවය එක්ක දැන් ඒ කරුණට නේද මේ අහන්නේ? ඒ කාරණාව එක්ක අහගෙන යනවා රූපය ස්වરૂපය කියන කාරණාව පිළිබඳව ඔබට අතාගතයන් වහන්සේ කියලා ඒක දැකීමක් එනවා. නොහෙත නෑ. විදීම ඒත් නෑ. හඳුනා ගැනීම දැන ගැනීම නෑ ඒත් නෑ. දැන් මේ උපාදානස්කන්ධ ඒ කතන්දර නෑ. දැන් පංච උපාදානස්කන්ධ ගැන එහෙම ඒ කතන්දර නෙමෙයි මේ තියෙන්නේ. තමන්ට වැටහෙන කාරණාව එක්ක තමන්ගේ යෙදෙන ස්වરૂපය නේ. ඒ කරුණ එක කතා කරන්නේ. එතකොට තථාගතයන් වහන්සේ කියලා කියන්නේ මොකද්ද? රූපය කියන කාරණාව එක්ක ඔබ දකිනවා. නෑ වේදනා සංකාර විඥාන ඒත් නෑ. ඊළඟට අඤ්ඤත්‍ර තංකින් මනසී ආවසෝ යමක රූපස්මින් රූපයේහිද තථාගතයන් වහන්සේ ඉන්නේ. වේදනාවද සංඥාවද සංකාරද විඥාන නෑ එහෙම එකකුත් නෑ. ඒ විදිහට ඔබ දකින්නේ නෑ එහෙම නෑ. එහෙනම් අඤ්ඤත්‍ර ඒ වගේ වෙන්වද? නෑ එහෙමත් නෑ. එහෙම කතා කරන්නත් බෑ. වෙන්වත් නෙමෙයි. ඊළඟට අඤ්ඤත්‍ර වේදනා සංඥා සංකාර ওই ටිකම අහනවා. ඊළඟට අහනවා අඤ්ඤත්‍ර විඥාන හදාගන්න මොන පස්සේදී අරූපී අවේදනා අසඤ්ඤෝ අසඤ්ඤී අසංකාරෝ අවිඥානකෝ තථාගතයන් වහන්සේ දකින්නේ එහෙමද? ඒත් නෑ. දැන් අර දකින්න පුළුවන් විග්‍රහ එකක්වත් නෑ. ඈ යමක ඔබ මොකද හිතන්නේ? රූප වේදනා සංකාර විඥාන මේකකින්වත් තථාගතයන් වහන්සේ දකින්නවද ඇහුවා නෑ. ඊළඟට අහනවා එත්තචතේ ආවසෝ යමක ආවොත් ඇවැත්නියව කියන්නේ දිත්තේව ධම්මේ සත්‍යතෝ තේජතෝ තථාගතෝ අනුපලබ්බියමානේ. දිට්ඨු දැහැමීම සත්‍යවදීම තථාගතයන් වහන්සේ නොලැබෙන කල්හි. දැන් කතාවක් නෑ. ඒ කියන්නේ ඒකේ විග්‍රහයක් එන්නේ. දිට්ඨු දැහැමීම නොලැබෙන කල්හි. තන් වෛයාකරණ ඔබ මෙහෙම කියනවනේ. තථාගතයන් වහන්සේ දේශනා කරපු මම ධර්මයේ දන්නවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ආසන්න වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ. ඔබ මෙහෙම එකක් කිව්වේ? දැන් එපා කිව්වද කලින් කියන්නේ? නෑ එපා කිව්වේ නෑ.
චින්තනයේ මෙහෙව්වා, ප්‍රශ්න කෙරෙව්වා, එයා තුලින්ම ඇහුවා. දැන් ඔබ මෙහෙම එකක් කිව්වනේ. තථාගතයන් වහන්සේ මරණින් මත්තේ උපදින්නේ නැහැ කියලා. එන්න එකක් කිව්වනේ. අහං අහුකෝ මේතං ආවසෝ සාරිපුත්ත පුබ්බේ අවිද්දසනෝ පාපකානං දිට්ඨිගතානං ඉදංචපන මේ ආයස්මත සාරිපුත්තස්ස ධම්මදේශනං සුත්වා තංචේ පාපකං දිට්ඨිගතං පහේන ධම්මෝච මේ අபிසමේතෝ බලන්නකේ සුන්දර අවස්ථාවනේ. ඔන්න ඔහොමයි කෙනෙක් හික්මවන්නේ. පොල්ලෙන් ගහුවාගේ කෙනෙකුට කියලා හරියන්නේ නැහැ. ධර්ම කාරණාවක් එක්ක කතා කරන්නේ. වැරද්දක් කාට පස්සේ නම් පොල්ලෙන් ගහුවාගේ කියන්න ඕනේ. ධර්ම කාරණාවක් එක්ක කතා කරනකොට ඊට අදාළවයි කතා කළ යුත්තේ. ඊට අදාළව කියන්නේ කරුණට අදාළවද? නෑ. හිතන ක්‍රමයට අදාළ. හිතන ක්‍රමයේ තේරුම් ගන්න ලේසියෙන් කෙනෙකුට බෑ. නැත්තම් මේ ලෝකේ සියලුම අයට ධර්මයේ දේශනා කරන්න ධර්මයේ කියලා දෙන්න උපකාර කරන්න පුළුවන් නැත්තෝනේ. එහෙම නැහැ. එතකොට එහෙනම් හොඳට තේරුම් ගන්න ඒ කියන ක්‍රමයේ එක කතා කිරීමේ උපරිම කෙනා මේ ශාසනයේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ. එක යම්මා කියලා කියයි. ධර්ම විග්‍රහයේ අග්‍රයි මහකච්චාන ස්වාමීන් වහන්සේ. නේ ප්‍රඥාවෙන් අග්‍ර තැනදී මේ ශාසනයේ කෙනෙක් හරියට හික්මවන්න පුළුවන්. දැන් ඕක මතක් වෙද්දී අපට මතක් වෙනවනේ අර රහතන් වහන්සේ නම් මොකට උපදෙස් දෙද්දී නේද? උදාන සූත්‍රය. ඒ කියන්නේ පරසිට විචාරණ ඥානය හෝ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය කියන එක නෙමෙයි. ඔන්න බලන්න එහෙනම් මේ බාහිර තියෙන කාරණාවේ සාකච්ඡාවෙන් කතාවෙන් කෙනෙක් ඇසුරු කිරීමෙන් විතරයි සැබෑවටම කතා ගන්න පුළුවන්. එහෙම නැත්නම් එක්කිනා ඉන්නේ. කවුද? බුදුරණවහන්සේ. එහෙම නැත්නම් ඉන්නේ බුදුරණවහන්සේ. එහෙම නැතුව කෙනෙකුගේ ජීවන චර්යාව කතාව අවංක විවෘතත්වයේ සත්‍යවාදීත්වයේ ඔන්න ඔතෙන්ද විතරයි කතා කරන්න පුළුවන්. එහෙම කතා කරනකොට අන්න ඒ හැමෝටම පුළුවන්. බෑ. ඇයි? අහුම්කම් දෙන්නේ නැහැ. සමංග දෙක කොහොම හරි වමාරන්නනේ හදන්නේ. නැද්ද? දැන් අපි ගත්තොත් එහෙම කවුරු හරි ප්‍රශ්නයක් අවිදිලා අහනකොට ඒක නැතුව සමංගදී වමාරන්න. ඉතින් එතකොට දැන් හරි ප්‍රශ්නයක්. අහුම්කම් දීලා එයාගේ හිතන ක්‍රමයේ ස්වභාවය තේරුම් අරගෙන එයාගේ හිතන ස්වභාවයට කරුණු කියන්නට ඕනේ. නැතුව කතා කරලා හරියන්නේ නැහැ. මේ දැන් කියනවා අනේ මට පෙර තිබ්බනේ සාරිපුත්තයන් වහන්සේ පෙර අවිද්දසුනේ ගෝංකමෙන් ඉද්දි මෝඩකමෙන් ඉද්දි පාපී දිට්ඨිය. එහෙම කියන මෝඩකමෙන් හිටියේ. එහෙම මෝඩකමෙන් ඉද්දි මට පෙර කියන්නේ කදින් ජීවිතයකද? නෑ මේ කතා කරන්න කලින්. මේ පොඩි වෙලාවයි මේ ටික අහන්න යන්න නේද? ඊට කලින් පෙර මම පාපී දිට්ඨියකනේ හිටියේ. දැන් දිට්ඨිය අතහරින්න කිව්වද? නෑ. දැන් සාරිපුත්තයන් වහන්සේගෙන් මේ ධර්මයේ දේශනාව අහලා මගේ පාපී දිට්ඨිය ප්‍රහාණය වුණානේ. ධර්මයට බැහැගත්තා නෑ. ධම්මේච මේ අபிසමේති. දැන් අපට මේකෙදි සෝතාපන්න වුණා කියලා දැන් මන ලස්සනයි මෙතනනේ. නේද? දැන් අපට තියෙන්නේ අර ඔළුවේ තියෙන අමුතු මෙන්ටල් ගතියනේ. එතකොට අපි කැමති යන්නේ ඒකට යන්න. නේද? ධර්මයට බැහැගත්තා. අය සෝතාපන්න වෙන්න ඕනේද? නෑ. මේ මෙන්ටල් කම ගන්න එපා. ධර්මයට බැහැගත්තා එච්චරයි. සචේතං ආවසෝ ඊළඟට ඔන්න යමකගෙන් අහනවා. බලන්නකො කොච්චර වික්තියද කියලා යමක. වික්ෂුව මේ පාපේ දිට්ඨියක් හටාරන් තිබෙන්නේ අතාගතයන් වහන්සේ මරණින් මතු උපදින්නේ නැහැ කියලා මේ බුදුරණවහන්සේ කිව්වා කියලා දන්නවද? සචේතං ආවසෝ අවත් යමකේනි ඔබෙන් මෙසේ ප්‍රශ්න කරොත් යෝ ආවසෝ යමක බිකු අරහං කිනාසෝ කායස වේදා පරම්මරණං කිං හෝති इति. අවත්නි රහතන් වහන්සේ මරණින් මත්තේ මොකද්ද වෙන්නේ? ඒවම් පුට්ටෝතුන් ආවසෝ යමක කිංති ව්‍යාකරිස්සීති. ඔබ කොහොමද උත්තර දෙන්නේ? දැන් පුළුවන් ඊට කටපාඩම් කරනද උත්තරේ කියන්නේ? කටපාඩම් කරනද කියන්න බෑනේ. රූපය අනිත්‍යද නිට්ටයද? යමක් අනිත්‍ය නම් මොකද සැපද? නේද? කටපාඩම් කළා නම් කී හැකි. ඔන්න ඔය ටික තමයි අපිත් දෙන්නේ කියලා අපටත් උත්තරයක් දෙන්න බෑ. නෑ. අපි යාගේ ස්වභාවය දැනගෙන එයත් එක්ක කතා කරන්නට ඕනේ. නැත්තම් අපි ලොකු විග්‍රහයක් කරන්නට ඕනේ. මොකක් සඳහාද විග්‍රහය කළ යුත්තේ? ප්‍රශ්නීය අව්‍යාකෘත බව හේතු ගන්නන්න. අව්‍යාකෘත බව හේතු ගන්නවා කියන්නේ අව්‍යාකෘත බව හේතු ගන්නවා කියන්නේ හරියටම සත්‍යවාදීත්වය ඉස්මතු කරන එක. නැතු එහෙම නෙමෙයි.
ඔබෙන් ඇහුවොත් ඔබ මොකද උත්තර දෙන්නේ? රහතන් වහන්සේට මරණින් මත්තේ මොකද වෙන්නේ කියලා. සාචේ මං ආවුසෝ එවන් පුච්චි මම මෙන්න මෙහෙම ප්‍රශ්න කරනවා කියනවා. දැන් උත්තර දෙන්නේ මොකද්ද කියලා ඇහුවේ. මම මෙහෙම ප්‍රශ්න කරනවා කියනවා. මොකද්ද ප්‍රශ්නේ? යෝසෝ ආවුසෝ යමක. යමෙක් මගෙන් ඇහුවොත් මේ විදිහට රහතන් වහන්සේ මරණින් මත්තේ මොකද වෙන්නේ කියලා. මං එයාට මෙන්න මෙහෙම උත්තර මේ විදිහට මම විස්තර කරනවා. ප්‍රශ්න කරමින්. රූපංකෝ ආවුසෝ අනිච්ඡං. අවත්නි රූපය අනිත්‍යයි. යදනිච්ඡං තන් දුක්ඛං. යමක් අනිත්‍යයේ දුකයි. යන් දුක්ඛං තන් නිරුද්ධං. දැන් අරයා කෙලින් ප්‍රශ්නේ අහන එකන්නේ. දිට්ඨියක් කඩන එක නෙමෙයි කියන්නේ ප්‍රශ්නේ අහන එක. ඔන්න බලන්න හරි ලස්සනයි. ප්‍රශ්නේ අහන එක කියන්නේ. ප්‍රශ්නේ අහන කීදී කියනවා අවත්නි රූපය කියන්නේ අනිත්‍යයි. යමක් අනිත්‍යද එය දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි නම් යම් පනානි යම් දුක්ඛං තන් නිරුද්ධං. යමක් දුකද නිරුද්ධයි. බලන්නකේ ප්‍රශ්න ඒ කාරණා රූපය අනිත්‍යයි යමක් අනිත්‍ය නම් දුකයි යමක් දුක නම් ඒ නිරුද්ධයි. යම් දුක්ඛං තන් නිරුද්ධං. දුක නිරුද්ධයිද? සදත්ත ගතං වේදනා අන්න බලන්න යමක් අනිත්‍ය නම් එය නිරුද්ධයි අස්තංගමයට ගියා. දැන් රහතන් වහන්සේගේ රූපය නිට්ටයද අනිත්‍යයි කිව්වද? නෑ. දැන් මේ මොකද විග්‍රහ කරන්නේ? ධර්මපරියාය. දැන් ධර්මපරියාය කතා කරද්දී රූපය අනිත්‍යයි. ඇවැත්නි අනිත්‍යයි රූපය. යමක් අනිත්‍ය නම් ඒ දුකයි. දැන් මම ඔබට පැහැදිලි කරා මේ කෘත්‍යත්වය විග්‍රහ කරන්නේ හැමතැනම කතා කරනකොට කෘත්‍යයට යන්න කියලා. අනිත්‍යයේ කෘත්‍ය, දුක්ඛේ කෘත්‍ය, අර්ථානිත භාවයේ ලේබල් කරන්නේ නැතුව, භුක්ති විඳින කාරණාව නැතුව යම් දුක්ඛන්තං නිරුද්ධං අස්තංගතං අස්තයට යනවා නිරුද්ධයි කියනවා. යමක් දුක නම් නිරුද්ධයි අස්තයට ගියා. බුදුරණවහන්සේ පනවනවා කිව්වා දුක දුක්ඛ නිරෝධයයි. දුක දුක්ඛ නිරෝධයයි කියන කාරණාව එක කතා කරාට පස්සේ කවුද දුකක ඉන්න කැමති? අවංකව ජීවිතයේ යෙදීමේ දුකක යෙදීමක් එනවද? එන්නේ නෑනේ. ඒ කෘත්‍යයෙන්ම අර්ථාන්විත වෙනව නේද දුකෙහි දුක් ස්වභාවය කියන කරුණ එක්කම. අර්ථාන්විත උනාම නිරෝධය කියන එක. ආයිතල බලන්නකො. දුකේ දුක් විඳවීම කියන කරුණ නැතුව දුක කියන කාරණේ කෘත්‍ය අර්ථාන්විත වෙනකොට කවුරු හරි ඉන්නවද ඉන්න කැමති? නෑනේ. දුකේ කෘත්‍ය අර්ථාන්විත වෙනවා නම් නිරුද්ධ නැද්ද? නිරුද්ධයි. අස්තේට යනවා. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන ඔය ටික ගැනම කියනවා මෙහෙම. අනිත්‍ය දුකයි යම දුකද නිරුද්ධයි අස්තංගයට යනවා. රූපය වේදනාව සංඥාව සංකාර විඥාන. දැන් ඕක කියන්න ඕනේ කවුරු හරි ඇහුවොත් නේ. ඒතර කියන්න ලොකු දැන් ඕක කියන්න කාට හරි කොහොම හැකියාවක් ඕනද නේද? රූපය අනිත්‍ය යමක් අනිත්‍ය නම් දුක යමක් අනිත්‍ය නම් දුක නම් නිරුද්ධයි අස්තංගයට යනවා. ඔය විදිහට පහම ගැන කිව්වා. දැන් ඔක වචන ටිකක් මම කියන්නේ කටපාඩම් කරලා කියලා හරියන්නේ නැහැ. කවුරු හරි ඔබෙන් රහතන් වහන්සේ වර්ණිමත් මොකද එන්නේ කියලා ප්‍රශ්න කරවගෙන අහලා බලන්න මොකක්ද දෙන්න පුළුවන් උත්තරේ කියලා. මෙන්න මෙහෙමයි මම විස්තර කරන්න කියනවා. සාදු සාදු ආවුසෝ යමක හොඳයි හොඳයි ඇවැත් යමක එන්නේ. තේනාවුසෝ යමක මම ඔබට උපමාවක් කියන්නම්. ඔබට තවත් වැඩි දියුණු ඥානීය දියුණු කර ගැනීම සඳහා. බිහියෝසෝමනත් ඔබේ ඥානීය දියුණු කරගන්න උපමාවක් කියන්නම්. තව පොඩ්ඩක් ඔබ ඉදිරියට ගෙනියන්න. හරි ලස්සනයි නේ. දැන් ඔබට වැටහෙනවනේ දැන් ඒ කාරණා හරි හොඳයි ඈ. තව ඔබ දියුණු කරනවා තව කරුණු ටිකක් කියන්න උපමාව. මේ උපමාව නම් අහලා තියෙනවනේ නේ. ඒ කියන්නේ ගෘහපති එක් හරි ගෘහපති පුත්‍රයෙක් හරි මරන්න කෙනෙකුට කැමැත්තක් ඇති වෙනවා. එතකොට යා මරන්න කැමැත්තක් ඇති වුණාට පස්සේ මෙයා මරන්න විදිහක් නැහැ. මෙයාට බොහෝ ධනය ආරක්ෂා සම්පන්න බව ඔක්කොම තියෙනවා. ඉතින් ඇතුළට යන්න විදිහක් නැහැ. දැන් මෙයා මොකද කරන්නේ? යාළුවෙක් හැටියට සේවකයෙක් හැටියට ඇතුළට උපස්ථාන කරන්න යනවා. ඉතින් එයා නිදා ගන්න කලින් නිදාගත්තට පස්සේ නිදා ගන්නවා. මේ කන්න දෙනවා. ගොඩාක් සමීපව ඇසුරු කරලා ඔන්න උපස්ථාන කරමින් ඉඳි ඔන්න ටික කාලයක් යද්දී යාළුවෙක් මිත්‍රයෙක් අසාමාන්‍ය හිතවතෙක් බවට පත් වෙනවා. ඒ ආපු කෙනා මොකටද ආවේ? මරන්න.
එතකොට දැන් මේ යම් කිසි වෙලාවක නිදා ගන්න වෙලාවක් බලලා මොකද කරේ? අර කෙනාව ආයුධයක් අරගෙන එයාව මරලා දානවා. තංකිම්මඤ්ඤසි ආවසෝ යමක. ඔබ මොකද්ද යමක මේ ගැන හිතන්නේ? යදාසිසෝ පුරිසෝ අමුං ගහපති වා උපසංකමිත්ව අවයමහ. අර ගෘහපතිය ළඟට මේ පුරුෂයාගේ දීලා මෙහිම කියනවා. උපට්ඨ හෙය්‍යෝ තම් බන්තේති. මම ඔබට උපස්ථාන කරන්න. තදාපිසෝ වදකෝව වදකංච පන සන්තන්න අඤ්ඤාසි. ඒ උපස්ථාන කරන්න ආවේ. අනේ මම ඔබට උපස්ථාන කරන්න. එයා වදකයාමයි. වදකයා වුණාට ඔහු මගේ වදකයා කියලා දන්නවද? නෑ. උපස්ථාන කරන්න ආවේ වදකයා. ඊළඟට උපස්ථාන කරනකොට ඒ උපස්ථාන කරද්දී මෙන්න මෙයා මට මේ වදකයා ප්‍රිය වචනෙන් කතා කරද්දී උපස්ථාන කරද්දී මේ මගේ වදකයාය කියලා දන්නවද? නෑ. ඒත් වදකයාමයි. දිවි තොරණ කරන කල්ලි. ඔහු දන්නවද? ඒත් නෑ. ඒත් වදකයාමයි. බලන්න මේ උපමාව. එමෙවකෝ ආවසෝ අසුතවා පුදුජානෝ. අන්න එහෙමම තමයි අවත්නි සුතවත් නැති. මම උදේ විස්තර කරේ. සුතවත් නැති ඔක්කොම තමන්ගේ මැට්ටමට යන. ඒ කියන්නේ ඉදමේව සත්‍යං කියලා läග ගන්නම යන. අහගෙන ඉන්න අවශ්‍යතාවයක් සත්‍යවාදීව ජීවිතේ යොමු වීමක් කෙදෙන්නේ නැති උත්තමත්වයේ හික්මීම නැති අරිය ධම්මේ අවිනීතෝ සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. දැන් උත්තම ආර්ය කියන්නේ කාටද වචනේ? ආර්ය වචනේ බුදුරන් වහන්සේට කියන වචනය. උත්තම කියන වචනේ. ඒතකොට ඒ හික්මීම කියන කාරණාව සක්කාය නිරෝධය කියන කරුණත් එක්ක හික්මීමේ අර්ථාන්ත භාවය නොයදීම අසුතවා. දැන් අපිට අසුතු හුතවා කියනකොට අපට මතක් වෙන්නේ මේ පොත් දෙකේ ඔළුවට දාගත්ත ටික නම් ආර්ය ධර්ම හික්මෙන්නට ඕනේ නේද? සක්කාය නිරෝධයක් වෙන්නට ඕනේ. ඒක ගලපනකොට නෑ ඒක නෙමෙයි. සුතවා කියන කාරණාව අර්ථාන්විත භාවයේ සද්ධාරුචි අනුසව ආකාර පරිද්දක්ක දිටිනිඥානක්කන්ත කියන කාරණාවක läගගන්නේ නැති භවයේ ගම්භීර දුද්දහ දුරණබුල අතක්කවචර සම්ත පඬිත නිපුර පඬිත වේදනීය කියන අර්ථාන්විත භාවයයි. ඔන්න ඔය කාරණාව සිද්ධ වෙන්නට ඕනේ. එතකොට මේ සුතවත් ආර්ය ශ්‍රාවක අසුත පුතඥානියා ඒ ආර්ය සත්පුරුෂත්වයේ ඒ ආර්යයන් දකින්නේ ඒ හික්මීම නැහැ. අන්‍යා මොකද වෙන්නේ? රූපං අතතෝ සමුනුපාස්සති. එතකොට අර සක්කාය දිට්ඨි විග්‍රහ කරපු මේ කාරණා ටික පැහැදිලි කරනවා. ඔහු යතහභූත වශයෙන් දකින්නේ නැහැ. මොකක්ද දකින්නේ නැත්තේ? රූපං අනිච්ඡං රූපාන්ති යතහභූතං නප්පජානාති. අනිච්ච වේදනං අනිත්‍ය වේදනාව අනිත්‍ය වශයෙන් අතහත් වශයෙන් දකින්නේ නැහැ. දුක් රූපේ දුක් වේදනා දුක් සංඥා දුක් සංකාර දුක් විඥාන. අනත්ත රූප අනත්ත වේදනා අනත්ත සංඥා අනත්ත ධම් අනත්ත සංකාර අනත්ත විඥාන. එතන මේ කරුණ වලට කියන්නේ හොඳට තේරුම් ගන්න. කරුණකට කරුණක් එක කතා කරන්නේ. ඊළඟට සංකත රූප, සංකත වේදනා, සංකත සංඥා, සංකත සංකාර, සංකත විඥාන බව තහවුරු වශයෙන් දකින්නේ නැහැ. වදක රූප ඇටියට වදක වේදනා, වදක සංඥා, වදක සංකාර. අපි දැන් අර ඔක්කොම අතහරිමුකෝ අර ටික. මුල් ටික ඔක්කොම අතහරිමුකෝ. ඥානියත් එක්ක කියන කාරණාවත් එක්ක හරි. අපි සාමාන්‍ය ගොරෝසු තේරුම් ගමුකෝ. වදක රූප, වදක වේදනා, වදක සංඥා, වදක සංකාර, වදක විඥාන. කාටද තියෙන්නේ වදක රූප? වදක වේදනා? නෑ නේද? වදක රූප නම් තියෙන්නේ වදක ස්වરૂපේ වදකේක් නම් මරන්න ඉන්නේ. ස්වરૂපයේ විඳීම හඳුනා ගැනීම වදකේන් නම් කොහෙද läග්ගන්න ඉඩක් තියෙන්නේ නේ? läග්ගන්න ඉඩක් නෑ. ඒතකොට එහෙනම් බලන්න වදක බව දැකීම කියන කාරණාව කොච්චර අර්ථාන්විත විය යුතුයිද? සෝ රූපං උපේති උපාදීයති. අන්නහු රූපෙට ලං වුණා. මොකද වුනේ? ලං වෙලා ඒක ඇලිලා läගගෙන අන්න ඉන්නවා. නැද්ද? ඒක බැහැගෙන එහෙම නෙමෙයි තියෙන්නේ. එහෙම්මමයි. අපට ස්වરૂප අපි ජීවිතයේ යෙදීමේ ස්වરૂප විඳීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීමක් වුණා. ලං වෙලා බැහැගෙන නැද්ද? එහෙමමයි. ඒ දිට්ඨියමයි. වේදනා උපේති උපාදිත අදිත්‍යාති අත්තාමේති. අන්න අත්ත වශයෙන් මගේ ආත්මයයි
කියන විදිහට. ඒ කියන්නේ මමත්වයේ යෙදීම. ඒ කියන්නේ මමත්වයේ යෙදීම උපරිමත්වය. දැන් ඒක නේ ඒකට කටයුතු කරන්නේ නේ. නැද්ද? අත්තාමේති. මේ විදිහටයි ඉන්නේ කියනවා. උපාදී දත්තාමේති. තස්සිමේ පංච උපාදානස්කන්ධා උපේති උපාදින්නා දීඝරත්තං අහිතාය දුකාය සංවත්තಂತಿ. දැන් අතන පැහැදිලි කරා කරුණ ටික. තස්සිමේ මෙන්න මේ විදිහට මේ පංච උපාදානස්කන්ධයේ උපේතා උපාදින්නා දීඝරත්තා. දැන් අර කරුණ විග්‍රහයක් හැටියට වෙනම කියනවා. සිදුවීම කතා කරා ඒ එදීමත් එක්ක කියපු ධර්මපරියාය මේ විදිහට කතා කරලා පෙන්නනවා. බොහෝ කාලයක් ඔහුට දුක් පිණිස පවතිනවා. අපට නම් සමහර පංච උපාදානස්කන්ධ සැපයි. නේ? අපට ඒවා läග ගන්න ඕනේ. සමහර සක්කායවල නම් හොඳයි. ඒවා ප්‍රණීතයි. ඒත් එක්ක ඉන්න ඕනේ. හා නැද්ද? එහෙමමයි. සෝ අනිච්චං ඊළඟට සුත්තවායෝ ඊළඟට සුත්තවාචක සුත්තවත් ආර්ය ශ්‍රාවකයා මම පැහැදිලි කරේ. සුත්තවත් වෙලා අන්නේ ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය සක්කාය දිට්ඨිය ඊක්ම වීම. අන්න එහි ඔහුනම් අනිත්‍ය රූප අනිත්‍ය වශයෙන් දකිනවා දුක්ඛනත් ඊළඟට සංකත වදක ඒ විදිහට ඒක එහෙමම දකිද්දී අන්න න උපේති න උපාදීති න අදිට්ඨාති. ওই කාරණාව විග්‍රහ කරනවා මොකේද? මතක? කච්චානගත සූත්‍රය. න උපේති න උපාදීති අන්න මගේ ආත්මයයි හැටියට ඒ විදිහට ඒකේ දෙන්නේ න රූප වේදනා සංඥා සංකාර විඥාන. එවමෙතං ආවසෝ සාරිපුත්ත ඔන්න දැන් මේක පැහැදිලි කරා ඔන්න කවුද? සාරිපුත්තු ස්වාමීන් වහන්සේ. ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේට යමක කියනවා යමක භික්ෂුව. එවමෙතං ආවසෝ සාරිපුත්ත හෝති. එවස් සාරිපුත්තේනි මෙන්න මේ විදිහටයි. යේසං ආයස්මන්තා දිසං සබ්‍රහ්මචාන අනුකම්පමානෝ අත්තකාම ඕවදකාම අනුශාසක සාරිපුත්යන් වහන්සේ යම් කෙනෙකුට අනුකම්පා කරන වැඩ කැමති අනුශාසනා කරන කැමති සබ්‍රහ්මචාරවරුන් වහන්සේලා කෙරෙහි ඒ කියන්නේ අන්න ඒ වගේ කෙනෙක් අනුකම්පාවෙන් යුක්ත කෙනෙක් එහෙම්මම මේ කාරණාව හිමංච පනමි ආයස්ම සාරිපුත්යන් වහන්සේගේ මේ ධර්ම දේශනාව අහලා අනුපාදා යාසවේ චිත්තං ඉමුච්චි ආශ්‍රෝ නිදහස වුණා. ආයස්මතෝ යමක භික්ෂු සතුටින් අනුමෝදන් වුණා. දැන් යමක කවුද? රහතන් වහන්සේ නම. මොකද්ද හේතුවනේ? සත්‍යවාදීත්වය, අවංකත්වය යොමු වීම. සත්‍යවාදීත්වය, අවංකත්වය යොමු වීම කියන කාරණාව නිසා සද්ධානුසාරී වෙලා දැන් අපි ලෝකෙ මට්ටමින් ටිකක් අහමු. සද්ධානුසාරී වෙලා තියෙන්නේ නැද්ද? නෑනේ. එහෙමත් වෙලා නැති පාපී දිට්ඨියකින් යුක්ත යමක භික්ෂුව නිකන් දහම් සංවාදයකදී නතර වුණේ කොහෙද? නිවිලා. කාගේද දක්ෂතාවය? සාරිපුත්ත උත්තමයන් වහන්සේ. මේ කරුණෙන්ම තේරෙනව නේද? නිවන් මඟ කාටද තිබිලා තියෙන්නේ? කල්යාණ මිත්‍රයාතේ. වෙන කවුරුත් දැන් එහෙනම් යමක හොඳට හිතාගෙන ගිහලා ශෝකයකට නිවන් දකින්න බෑ. නේ පාපී දිට්ඨිය විතරයි. කල්යාණ මිත්‍රයාතේ. දැන් මේ යමක සූත්‍රය සම්පූර්ණයෙන් ගත්තොත් එක සිදුරක් එක කරුණක් නෑ. යමකේ තියෙන කරුණ ටිකක් තියෙනවා. සත්‍යවාදීත්වය අවංකව යමුවීම කියන එයාගේ ගුණයනේ. එහෙම නැතුව නිවීම කියන කාරණාව තුල සාරිපුත්ත උත්තමයන් වහන්සේට යමු වෙනකොට අංශු මාත්‍රයක් ඒ කාරණාව හා එකතු වෙච්ච එකක් යමකට තිබ්බද? නෑ. සම්පූර්ණයෙන්ම සාරිපුත්ත උත්තමයාගේ හැකියාව. කල්යාණ මිත්‍රයාගේ යමුව කියන්නේ අන්නේ ඒක. ඉතින් ඒක නැති වුණොත් එහෙම අපි කරන්නේ තමන්ගේ දේ විතරයි. ඉතින් එහෙම නොකර සත්‍යවාදීව ධහම ඉගෙන ගැනීම, සමාජීය මේ කියන්නේ ව්‍යවහාරය එක්ක ඉගෙන ගැනීම, චින්තනය ඇති කර ගැනීම මේ සියල්ලක් මේක තේරුම් ගන්න. එහෙම වුණොත් විතරයි අපට මේ ගොරෝසුව ලැබුණු අවස්ථාව නැති කරගන්න නැතුව ඉන්න පුළුවන්කම ලැබෙන්නේ. මොකද ගොරෝසුව ලැබුණා කිව්වේ අපට ගොරෝසු ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. ගොරෝසු ධර්මය ඇහෙනවා, ගොරෝසු ඇසුරු කරන්න ලැබෙනවා. හැබැයි අර්ථාන්විත ඇසුර කියන එක තමයි සැබෑම ප්‍රතිපදාව කියන එක. ඉතින් ඒ සඳහා අපි මේ ධර්ම කාරණා ටිකක් උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. අපි අදට අවසන් කරමු. හෙට සහ අපි හවස පොඩ්ඩක් පුළුවන් වුණොත් සාකච්ඡාවක් කරනවා. අපිට පොය කරන්න තියෙනවා.
උපෝසථ දවස අද පොහොය දවස නිසා. මේ හෙට දවසෙත් අපි ගොඩක් වෙලාවට මේ සම්බන්ධයෙන්ම කතා කරනවා. මේ විවේක තියෙන වෙලාවෙදී ඔබ ප්‍රශ්න කතා කරන්න, සාකච්ඡා කරන්න, කට්ටිය එක හිතන්න. ඒක ගොඩාක් උපකාර වෙනවා. වෙන වෙන කතාවල් නැතුව හැම වෙලෙම මේක උපකාරයක් කරගත්තා නම් අපිට අන්‍යයන් මේ දැන් බලන්නකො මේ විමුක්තිකාමීන්ගේ කතාව ඒකමනේ නේ. දැන් අර අනුරාධ ස්වාමීන් වහන්සේ සමුණාට පස්සේ වෙන මොකුත් අහන්නේ. ඒකමයි කතාව. එතකොට අපි මේ විමුක්තිකාමීත්වයේ මේ දවස් දෙකේ හරි තියාගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඉතින් හොඳයි අපි අද දවසේ මම හිතන්නේ බොහෝ කාලයකට පස්සේ අපි මේ වැඩසටහනක් පවත්වන්නට යෙදුනේ. ඉතින් ඊටාම සතුටින් අපි මේ දේශනාවන් කරන්නට යෙදුනේ සහ මොකද ඔබගේ ඒ තියෙන සුබදත්වයේ සහ යොමු වීම කියන කාරණා සියල්ලක් මේක ඒකට එක තමයි අපට ඕන විදිහකට ඒ කියන්නේ යමෙක් හදන්න පුළුවන් වෙන විදිහකට ධර්ම කරුණු ටිකක් කතා කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් මේ අවස්ථා දෙකම ඉස්මතු වෙදි තමයි ධර්මයක් ඉදිරිපත් වෙන්නේ. නැත්තම් ධර්මයක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔබ සහ මම අපි දෙගොල්ලම එකතු වෙලා තමයි මේ සුන්දර දහම බබලන්න, සුන්දර දහම අර්ථාන්විත කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අද දවසේ අපි මේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් මෑතියුගේ අපවත්වෙන්ට යෙදුන ඒ ඩෙන්මාර්ක් ඥානදීප ස්වාමීන් වහන්සේටත් කටුකුරුන්ද ඥානන්ද ස්වාමීන් වහන්සේටත් උතුම් නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඒ වගේම මගේ ගුරු දේව උත්තමයන් වහන්සේටත් උපාධ්‍යාය උත්තමයන් වහන්සේටත් ඒ වගේම ලෝක ශාසනය සුරකින්න මහ යතිවරුන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම රැස් කර ගන්නට යන සියලු පුණ්‍ය ධර්මයන් මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලාටත් උතුම් දහමින් සැනසෙන්නටම හේතු වාසනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම අද දිනට පැවිදි වෙලා වසර 17ක් ගත වෙන ලවිසුමේදා මෙහිණින් වහන්සේටත් ඒ වගේම අනිත්‍ය මෙහිණින් වහන්සේටත් ශාසනික කටයුතු ශාසනීය අර්ථාන්විත කරගෙන කල්යාණ මිත්‍රයන්ට යමු වෙලා ධර්මයේ ජීවිතේ බවට පත් කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්නට යථාර්ථවාදී සත්‍යවාදී බවට පත් වෙන්නට මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් සහභාගී වුණ ඔබ සියලු දෙනාටම විශේෂයෙන්ම අපට මේ ස්ථානය මේ විදිහට පහසුවෙන් ඉඳ සකස් කරන්න උදව් කරපු සෑම දිනාටම විශේෂයෙන් අද රූපසිංහ මහත්තයාට ඇවිල්ලා ඉන්න රූපසිංහ මහත්තයා තමයි ගොඩාක් මැදිහත් වෙලා මේ සියල්ලම කරේ. ඉතින් රූපසිංහ මහත්තයා ඇතුළු මේ සියලු දෙනාටම නිදුක් නිරෝගී බව සැලසිලා උතුම් ධර්මය අවබෝධ කරගන්නට දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඔබ සැමටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම විශේෂයෙන් පින් අනුමෝදන් කරන්නට ඕනේ. ඔබට බොහෝ වෙලාවට මේ දානීය අතරම මොනරාගල මල්ලි කෙනෙක් ඒ කට්ටිය ඇවිදිලා දානීය සකස් කරලා ඒ දවස් 4 වෙලා දාන දෙන්න කැමැත්තෙන්. ඉතින් ඒ නිසා ඒ හටගත් සිතුවිල්ලත් එක්ක ඒ බොහෝ පිරිසකට ඒ දානීය සකස් කරන සද්ධාවෙන් ඉතින් ඒ මල්ලියට සහ ඒ පවුලේ සියලු දෙනාටම මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙලා උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා සාදු කියලා පින් අනුමෝදන්. හොඳයි එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි.